ආයිබෝන් සුබ දවසක් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ O level කොමර්ස් හදන දුවල පුතාලගේ ප්‍රියතම YouTube channel එක කොමර්ස් ක්ලාස් YouTube channel එකත් එක්ක. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පහලින් තියෙන bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ තනි හෝ කණ්ඩායම් පන්ති අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සම්බන්ධ තොරතුරු පහත WhatsApp දුරකථන අංකයෙන් WhatsApp පණිවිඩයක් ලබා දීලා හරි දුරකථන තුන ලබා දීලා හරි ඔයාලට ලබා ගන්න පුළුවන් ඒ සම්බන්ධ තොරතුරු මේ දුරකථන අංකයෙන් ලබා ගන්න කියලා ඔයාලට මතක් කරනවා හරි දුවේ පුතේ අපි යමු අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 2019 ප්‍රශ්න පත්‍රය තමයි අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයට අදාළව 2019 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න කියලා අපේ දුවල පුතාලා විශාල ප්‍රමාණයක් අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා. අපේ Facebook page එක WhatsApp group එක හරහා අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ වුණාට ඒ වගේම අපේ comment section එකෙනුත් දුවල පුතාලා මේක ගැන කියලා තිබුණා. ඒක නිසා අපි අද සාකච්ඡා කරමු 2019 O level පේපර් එක නැත්තම් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී තිබුණ විභාගයේ ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරමු. කොහොමද ඔයාලගේ ප්‍රශ්න සැකසීලා තියෙන්නේ කියලා. හරි. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2019 දෙසැම්බර් තමයි ඔයාලට මේ පේපර් එක ලැබිලා තියෙන්නේ. මේ පේපර් එක අපි සාකච්ඡා කරලා බලමු 2020 දෙසැම්බර් වලට නැත්නම් 2021 මාර්තු මාසයේදී ඔයාලට කොහොමද විභාගයේදී ප්‍රශ්න ලැබෙන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම තුළින්. හරි. ඊට කලින් මතක් කරගන්න දුවේ පුතේ අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. අලුතින් මේ වගේ පාඩම් වීඩියෝ සහ revision වීඩියෝ ප්‍රශ්න පත්‍ර වීඩියෝ upload කරපු ගමන් ඔයාලගේ ළඟටම ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. අපි ඉදිරියට යමු මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න කලින් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ ප්‍රශ්න පත්‍රය හොඳින් කියවන්න ඕනේ ප්‍රශ්න පත්‍රයට පැය 3ක් ලැබිලා තියෙනවා ඊට අමතරව අමතර කියවීමේ කාලය මිනිත්තු 10ක් ලැබිලා තියෙනවා එතකොට මේකේ කියලා තියෙනවා අමතර කියවීම කාලය ප්‍රශ්න පත්‍රයක් කියවත් ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදා ගන්න අන්න ඒක හොඳින්ම කියවන්න ඕනේ ඊට අමතරව දුවේ පුතේ මේ සැලකිය යුතුයි කියලා කරුණු හතරක් දීලා තියෙනවා ඒ කරුණු හතරත් හොඳින් කියවන්න ඕනේ පළවෙනි කරුණ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අංක 1 සිට 40 තෙක් දී ඇති ප්‍රශ්න 1 2 3 4 යන පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරා ගන්න තුන්වෙනි එක විදිහට දීලා තියෙනවා ඔබට සැසඳෙන පිළිතුරු පත්‍රයේ එක් ප්‍රශ්නයක් සඳහා දී ඇති කවාතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුල කතිර ලකුණු යොදන්න ඊට අමතරව හතරවෙනි කරුණ විදිහට දීලා තියෙනවා එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙකුත් උපදෙස් සැලකිල්ලෙන් කියවා ඒවා පිළිපදින්න. හරි. අපි බලමු මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්න හතරම දීලා තියෙන්නේ සිදුවීමක් ආශ්‍රයෙන් ඒ සිදුවීම පිළිබඳව අපි ඉදිරියට බලමු දුවේ පුතේ. හරි. මෙතන දීලා තියෙනවා පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 4 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. ගොවිපොළෙහි වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳවා ගැනීමට විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන මිහිරි රසහල වෙත ගිය කමලා පළතුරු බඳුනක්ද විමලා කිරි වීදුරුවක්ද මිලදී ගන්නාලාද එතකොට බලමු අපි මේකේ පිළිතුර වෙන්නේ කොහොමද මොකක්ද කියලා අපි සාකච්ඡා කරගෙන යමු පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මිහිරි රසහල විසින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද එතකොට ඔයාලට පැහැදිලි ඇති මේක කියවගෙන යද්දිත් ඔයාලට මතකයට එනවා ඇති මොකක්ද මේ ආහාර කියන මිනිස් අවශ්‍යතාවය තමයි මෙයාලා සපුරන්නේ අපි බලමු ප්‍රශ්නයට ලබා දීලා තියෙන බහුවර්ණ පිළිතුරු හතරම පිළිතුරු හතර පළවෙනි එක තියෙනවා ආහාර ඒක තමයි පිළිතුර වෙන්නේ දෙවෙනි එක sannivedanaye තුන නිවාස හතර අධ්‍යාපනය කියලා තියෙනවා ඒ කිසිම දෙයක් මේකෙදි ගන්නෙ නෑ මේක තමයි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1 පිළිතුරු අංක 1 ඒක තමයි මොකද්ද ආහාර කියන පිළිතුර තමයි මේකෙදි පිළිතුර වෙන්නේ අපි බලමු දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මිහිරි රසහලේ අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද මිහිරි රසහල කියන්නේ මේකේ තියලා තියෙනවා මොකද්ද මේ විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයක් කියලා මේක එතකොට මේ බලමු මේකෙදී උත්තර හතරක් දීලා තියෙන උත්තර හතරෙන් තුන්වෙනි උත්තරේ තියෙනවා සමූපකාර සමිතිය ඒක තමයි උත්තරේ වෙන්නේ අපි අනිත් උත්තරත් කියවලා බලමු
කේවල ස්වාමී ව්‍යාපාර කියන එක එන්නේ නැහැ. සමිති සංවිධාන රජයේ දෙපාර්තමේන්තු කියන මේ තුනම එන්නේ නැහැ. මේ උත්තරේ වෙන්නේ තුන්වෙනි එක සමූපකාර සමිති කියන එක. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඉහත සිද්ධියට අනුව කමලාගේ හා විමලාගේ කියලා තියෙනවා. මොකද්ද? අවශ්‍යතා සමානයි. හරිනේ. මිනිස්සුන්ගේ බඩගින්න නැත්නම් ආහාර කියන අවශ්‍යතාවය සමානයි මිනිස්සුන්ට. උවමනා සමානයි. උවමනා සමාන වෙන්නේ නැහැ නේ පුතේ දුවේ. ඒක නිසා ඒක වැරදි. තුන්වෙනි උත්තරේ බලමු. තුන්වෙනි උත්තරේ අවශ්‍යතා විවිධයි. ඒකත් වැරදි. අවශ්‍යතා සමානයි කියන එක තමයි හරිම උත්තරේ. එතකොට හතරවෙනි එක උවමනා සීමිතයි. ඒකත් වැරදි. උවමනා අසීමිතයි කියලා තමයි අපි ඉගෙන ගත්තේ. එතකොට මේකේ නිවැරදි පිළිතුර වන්නේ අංක 1. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. මිහිරි රසහල භාවිතා කරන පළතුරු ආයතන නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධකය කියන්නේ මොකක්ද? නිෂ්පාදන සාධක අපි හතරක් ඉගෙන ගත්තා. මේ හතරෙන් පළතුරු ආයතන නිෂ්පාදන සාධකය භූමිය කියලා ගන්න බෑ. මේ මොකද භූමියෙන් ලබාගත් පළතුරු කිසියම් වෙනස්කමකට භාජනය කරලා තමයි අපි නිෂ්පාදන කටයුතු සඳහා යොදාගෙන තියෙන්නේ. ඒක නිසා අපි මේකෙදි මිහිරි රසහල භාවිතා කරන නිෂ්පාදන සාධක විදිහට පළතුරු ගත්තොත් ඒ පළතුරු වලට අදාළ නිෂ්පාදන සාධකය වෙන්නේ ප්‍රාග්ධනය. මොකද්ද? ඒ භූමියෙන් ලබාගත් දෙයක් කිසියම් තාක්ෂණික ක්‍රමවේදයන් මගින් යොදාගෙන වෙනස්කම් වලට භාජනය කරලා තමයි මේ නිෂ්පාදන කටයුතු නැත්නම් නිෂ්පාදන සාධකයක් විදිහට නැත්නම් අලෙවි කිරීමට පළතුරු යොදාගන්නේ. ඒක නිසා අපි මේකේ උත්තරේ ප්‍රාග්ධනය කියන එක මේ ව්‍යවසායකත්වයේ කියන එක එන්නේ නැහැ. මේක සමූපකාර සමිතියක් නිසා භූමිය කියන එක එන්නෙත් නෑ මේක භූමියෙන් ලබා ගත්තට මේකේ වෙනස්කමකට භාජනය කළා විකුණන නිසා ශ්‍රමය කියලා එන්නෙත් නෑ මේක ශ්‍රමයෙන් සපයන දෙයක් මෙතන සිද්ධ වෙලා නැති නිසා ඒක නිසා මිහිරි රසහල භාවිතා කරන පළතුරු වර්ගයේ අවස්ථන නිෂ්පාදන සාධකයේ ප්‍රාග්ධනයකට හතරවෙනි ප්‍රශ්නෙට එන්නේ තුන්වෙනි උත්තරේ අපි බලමු 5 සහ 7 එක් ප්‍රශ්න වලට සිදුවීමක් දීලා තියෙන ඒ සිදුවීම කොහොමද මේකට අදාළ කරගන්නේ කියලා. හරි. කොහොගෙන්ද ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයේ අයිතිකරුවන් වන නිපුණිට හා උපුලිට 2010 වර්ෂයේ නිපුණට හා උපුලිට 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමි වූ අතර රජය විසින් ඔවුන්ට සහ එක් සේවකයෙකුට විදේශ සංචාරයක් ලබා දෙන ලදී. එතකොට මේකෙන් අහලා තියෙන පස්වෙනි ප්‍රශ්නේ ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයේ බාහිර පරිසර සාධකයේ කුමක්ද කියලා මේකේ අපිට මේ ප්‍රශ්නේ කියවුවනම් මේ සිදුවීම කියවුවනම් ඔයාලට මතකයට එනවා මේ රජය තමයි බාහිර පරිසර සාධකය කියන්නේ. අනිත් සියලුම පිළිතුරු මේකේ දීලා තියෙන 1 2 3 පිළිතුරු සියල්ලම අභ්‍යන්තර පරිසර සාධකයන් නිසා අවිවාදයෙන්ම පිළිගන්නු දුව පුතේ මේකේ උත්තරේ 4 වෙනි එක රජය කියන එක. හරි. බාහිර පරිසර සාධකයක්. සුර ඊළඟට ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයට 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමිවීම ව්‍යාපාරයට ශක්තියකි දුර්වලතාවයක් වෙන්නේ නැහැ. කීයටවත් අවස්ථාවකුත් නෙවෙයි තර්ජනයකුත් නෙවෙයි මේකේ 6 වෙනි එකට උත්තරේ වෙන්නේ අංක 1 පළවෙනි බහුවර්ණ පිළිතුර තමයි මේකෙට පිළිතුර වෙන්නේ. හරි. අපි බලමු 7 වෙනි ප්‍රශ්නයත් මේකටම අදාළ එකක්. ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයට සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න කියනවා. එතකොට බලමු මේ ප්‍රකාශයන් කීපය. ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයේ නීතිමය පුද්ගල භාවයක් ඇත නෑ. මේකට නීතිමය පුද්ගල භාවයක් නෑ. අයිතිකාරයාගේ නමින් තමයි නීතිමය කටයුතු සිද්ධ කරන්න ඕනේ. ලක්සිරි නිපැයුම් ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. එතකොට මේකත් වැරදි. අයිතිකරුවන්ගේ නම් වලින් හැර වෙනත් නම් වලින් පවත්වාගෙන යනවා නම් කේවල මේ කියන්නේ සෞල් ව්‍යාපාරයක් හරි කේවල ස්වාමී ව්‍යාපාරයක් හරි ලියාපදිංචි කිරීම අනිවාර්යයි. එතකොට ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයට සම්බන්ධව නිපුණ හා උපුලීගේ වගකීම අසීමිත වේ. මේක තමයි පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. එතකොට අපි බලමු ඊළඟ එකත් කියවලා ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයේ කොහු කෙඳි සහ සඳහා වන පිරිවැය ව්‍යාපාරයට වක්‍ර පිරිවැයකි නෑ. මේ කොහු කෙඳි සඳහා වන්නේ ඍජු පිරිවැයක්. එතකොට මේ ඔයාලගේ සෑම පාඩමක්ම ආවරණය වෙන විදිහට තමයි මේ ප්‍රශ්න සැකසීලා තියෙන්නේ. අපි බලමු 8 වෙනි ප්‍රශ්නය. කුමන හෝ බැංකු ගිණුමක් පවත්වා නොගන්නා රසික තම මෝටර රථයේ ඉන්ධන බිල විද්‍යුත් කාඩ්පතකින් ගෙවන ලදී. ඔහු භාවිතා කළ විද්‍යුත් කාඩ්පත. එතකොට බැංකු ගිණුමක් නැත්නම් විද්‍යුත් කාඩ්පත් එකයි දෙන්නේ පුතේ ණය කාඩ්පත්. බැංකු ගිණුම නැතුව දෙන්නේ ණය කාඩ්පත්. ණය කාඩ්පත් ලබා දෙන්නේ මොකක්ද? අනුමත වෙළඳ ආයතන වලින් සහ අනුමත සේවා සපයන ආයතන වලින් අදාළ සේවාවන් ලබා ගන්න තමයි ණය කාඩ්පත් ලබා දෙන්නේ. හර කාඩ්පත් වෙන්නෙත් නැහැ. සෙට් කාඩ්පත් වෙන්නෙත් නැහැ. පෙට් කාඩ්පත් වෙන්නෙත් නැහැ. මේවා ඔක්කොම ලබා දෙන්නේ අනුමත මොනවාද? අනුමත බැංකු ගිණුමක් පවතින බැංකු ගිණුමක් සහිත බැංකු ගිණුම් හිමියෙක්ට තමයි ලබා දෙන්නේ. ඒක නිසා මේකට උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ ණය කාඩ්පතක් ලබා ගන්න බැංකු ගිණුමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි බලමු ඊළඟ 9 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 9 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා මහජන බැංකුවේ ජංගම ගිණුමක් හිමි රංග විසින් කපිලට රුපියල් 8000ක මුදලක් ගෙවීම සඳහා චෙක් පතක් නිකුත් කරන ලදී. මෙහි
එක රංගද දෙක කියලා තියෙනවා කපිලද වන අතර 3 මහජන බැංකුව වේ. එතකොට ඉහත ප්‍රකාශයේ 1 2 3 යන ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා තියෙනවා. එතකොට බලමු අපි මේ 9 වෙනි ප්‍රශ්න තමයි අපි සාකච්ඡා කරමින් යන්නේ. එතකොට මෙහි රංග කියන්නේ රංගට තමයි ගිමි, ගිනුම් හිමි. එතකොට එයා තමයි අණ කරන්නේ. ඊට පස්සේ ජංගම කපිලට තමයි මොකද්ද? කපිල තමයි ආදායකයා නැත්නම් චෙක්පතේ මූණත නම සඳහන් වන පුද්ගලයා කපිල දෙවෙනි එක. ඒතකොට මහජන බැංකුව තමයි අණ ලද්දා වෙන්නේ. එතකොට මේකෙදි අණ කරන්නේ ජංගම ගිනුම් හිමියා. එයා අණකරු ආදායකයා කියන්නේ කවුද? චෙක්පතේ මුහුණත නම සඳහන් වන පුද්ගලයා. අණ ලදු කියන්නේ අණකරුගේ බැංකුව නැත්නම් කවුද මෙතන ඉන්නේ? රංගගේ බැංකුව. එතකොට මේකට උත්තරේ වෙන්නේ තුන්වෙනි එක අණකරු ආදායකයා සහ අණ ලදු. ඊළඟට අපි බලමු 10 වන ප්‍රශ්නය මොකක්ද කියලා. 10 වන එකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තියෙන 10 වන ප්‍රශ්නය. ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන වාසනා තමා සතු වූ රක්ෂණ ඔප්පුවක් ඇපේට තබා නිවස සෑදීමට ණයක් ලබා ගන්නන ලදී. වාසනා ණය මුදල් ලබා ගැනීමට භාවිතා කරන ලද්දේ. එතකොට ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන වාසනා තමා සතු වූ රක්ෂණ ඔප්පුවක් ඇපේට තබා නිවස සෑදීමට ණයක් ලබා ගන්නා ඇති ලදී. එතකොට වාසනා ලබාගත් ණය මුදල් ලබා ගැනීමට භාවිතා කළේ මොකක්ද? බලමු අපි මොකක්ද කියලා. එතකොට මේ 10 වෙනි ප්‍රශ්නෙට තමයි උත්තරේ අපි හොයන්නේ. එතකොට මේ ණයක් ලබා ගන්න නම් ඇඟලුම් කර්මාන්තය තමා සතු වූ රක්ෂණ ඔප්පුවක්. තමා සතු වූ රක්ෂණ ඔප්පුවක් ඇපේට තබනවා නම් ඒ ජීවිත රක්ෂණ ඔප්පුවක් තමයි ඇපේට තබලා තියෙන්නේ. ගිනි රක්ෂණ ඔප්පු, මාර්ගස්ත මුදල් රක්ෂණ ඔප්පු, මෝටර රථ රක්ෂණ ඔප්පු කියන ඒවා ඇපේට තබන්න බෑ. හරි අපි බලමු 11 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 11 වෙනි ප්‍රශ්නය. අභ්‍යන්තර වාචික හා විද්‍යුත් sannivedana ක්‍රමයක් දැක්වෙන අවස්ථාව තෝරන්න. විදුහල්පතිතුමා උදේ රැස්වීම ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් නැමතීම වූ. එතකොට ඒක අභ්‍යන්තරයි විද්‍යුත් වාචිකා. ඒක හරි. අපි බලමු දෙවෙනි උත්තරේ මොකක්ද කියලා. නිෂ්පාදන කළමනාකරු දුරකථනයෙන් සැපයුම් කරුවන් අමතා ද්‍රව්‍ය ඇනවුම් කිරීම. අභ්‍යන්තර වෙන්නේ නැහැ. සැපයුම් කරුවෝ කියන්නේ බාහිර පාර්ශවයක්. ඒක නිසා ඒක ගන්න බෑ. පන්ති භාර ගුරුතුමිය විසින් දෙමාපිය රැස්වීමට සහභාගී වෙන ලෙස දන්වා දෙමාපියන් වෙත ලිපි යැවීම. එතකොට ඒකත් දෙමාපියෝ බාහිර පාර්ශවයක්. ඒක ගන්නත් බෑ. අලෙවි කළමනාකරු 9 මිලියන ගණන් දක්වා තම ගනුදෙනු කරවන්ට විද්‍යුත් තැපැල් පැනවිඩ කැවීම. ඒකත් වාචික වෙන්නෙත් නෑ. මේක අභ්‍යන්තරිකුත් වෙන්නේ නෑ. මේක බාහිර පාර්ශවයක් ගනුදෙනු කරවන් කියන්නේ. එතකොට මේකේ උත්තරේ වෙන්නේ පළවෙනි එක විදුහල්පතිතුමා උදේ රැස්වීම ශබ්ද විකාශන යන්ත්‍රය මගින් නැමැතීම කියන එක. මොකද ව්‍යාපාරයේ අභ්‍යන්තරයෙන් තමයි මේක ව්‍යාපාරයක් සහ ව්‍යාපාරයක් විදිහට ගත්තොත් මේක ව්‍යාපාරයක් නෙමෙයි. මේක ආයතනයක් නැත්තම් පාසලක්. මේ පාසලේ අභ්‍යන්තර කටයුත්තක් තමයි මේකෙදි සිද්ධ වෙලා තින්නේ. උදේ රැස්වීම අමතලා තියෙන ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින්. හරි අපි බලමු 12 වෙනි ප්‍රශ්නෙත්. ප්‍රවාහනයේ මූලිකාංගයක් වන මාධ්‍ය සඳහා නිදසුනක් දැක්වෙන ප්‍රකාශය තෝරන 12 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අපි බලමු 12 වෙනි ප්‍රශ්නෙට. දකුණු මුහුදුබඩ මාර්ගයේ බෙලියත්ත දක්වා දීර්ඝ කිරීම ඒක ගැලපෙන්නේ නැහැ. ඒතර මූලිකාංගය. මාධ්‍ය සඳහා නිදසුනක්. හරි. හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ වීම ඒකත් මාධ්‍යයක් නෙවෙයි. මාධ්‍ය කියන්නේ මොනවාද? ප්‍රවාහන මූලිකාංග නවතා තබන ස්ථානයක් තමයි මාධ්‍ය නැත්නම් ප්‍රවාහන මූලිකාංග. ප්‍රවාහන මූලිකාංග ඒ අදාළ ප්‍රවාහන මූලිකාංග සඳහා අදාළ වන මොනවාද? ඒ අපි භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යයක් අලුතෙන්ම යෙදවීමක්. ඒ කියන්නේ නවතා තබන ස්ථානනේ අපි හිතමුකෝ මේ සියල්ලම නවතා තබන ස්ථාන සහ ඒ අදාළ මාර්ග දිගු කිරීමක් සම්බන්ධයෙන් තියෙන්නේ. නමුත් අපි බලමු තුන්වෙනි උත්තරේ කියවලා කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ විවෘත කිරීම. ඒකත් ඇවිල්ලා ප්‍රවාහනයේ පර්යන්තයක් විවෘත කිරීමක්. අරකත් මාර්ග දීර්ඝ කිරීමක් සහ දෙවෙනි එකත් මාර්ග දීර්ඝ කිරීමක්. පළවෙනි එකත් මාර්ග දීර්ඝ කිරීමක්. අපි බලමු මාධ්‍ය කියන්නේ මොනවාද? දුම්රිය මාර්ග, දුම්රිය, බස් රථ ඒ වගේ අපි ප්‍රවාහනය සඳහා භාවිතා කරන වාහන කියන දේවල් තමයි මේකට අදාළ වෙන්නේ. අපි බලමු මේකට උත්තරේ මොකක්ද කියලා. පොළොන්නරුව දුම්රිය ස්ථානයේ දක්වා සුඛෝභෝගී දුම්රියක් යෙදවීම තමයි මේකට උත්තරේ වෙන්නේ. මේකට උත්තරේ 4 වෙනි එක කියලා ඔයාලට පැහැදිලි ඇති දුවේ පුතේ. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. සිල්ලර වෙළඳාමක් දැක්වෙන ප්‍රකාශය තෝරන්න. සිල්ලර වෙළඳාමක් කියන්නේ අවසාන පාරිභෝගිකයාට භාණ්ඩ විකිණීම. ආපන ශාලාවකට කේක් කිලෝ දෙකක් මිලදී ගැනීම එන්නේ නැහැ. අවසාන පාරිභෝගිකයෙක් නෙවෙයි. ආපන ශාලාව නැවත විකුණනවා. බතික් නිෂ්පාදකයෙක් ලංකාව ලක්සලට බිත්ති සැලසිල්ලක් විකිණීම. එතකොට ඒක වෙන්නේ නැහැ.
මේකත් මේ අවසාන පාරිභෝගිකයට භාණ්ඩ විකිණීම නෙවෙයි ලක්සල කියන්නේ මොකක්ද? දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන නගා සිටුවීමට තියෙන වෙළඳපොළක් කියලා ඔයාලා දන්නවා ඇති. එක්සත් ක්‍රීඩා සමාජයේ වාර්ෂික දන්සල සඳහා රුපියල් නෙවෙයි සහල් කිලෝ 200ක් විකිණීම. එතකොට මේක තමයි උත්තරේ වෙන්නේ. මොකද මේක අවසාන පාරිභෝජනයට තමයි විකුණලා තියෙන්නේ. මොරළු ලී බඩුවේ ලෙන්දෝ විසින් අල්මාරියක් ලී බඩු වෙළඳ සැලකට විකිණීම මේක වෙන්නෙත් නෑ. උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. එතකොට ඔයාලා මේ පැටලි සහිත ප්‍රශ්න හොඳින් කියවන්න ඕනේ දුවේ පුතේ. ප්‍රශ්නයකට උත්තර දෙන්න කලින්. හරි බලමු අපි 14 වෙනි එක මොකක්ද කියලා. විදුහල්පතිතුමා ශිෂ්‍ය නායකින් පත් කර ඔවුන්ට පාසලේ අධීක්ෂණ කටයුතු පවරයි. මෙය අයත් වන්නේ කළමනාකරණයේ මොන කාර්යයටද කියලා අහලා තියෙනවා. එතකොට බලමු සැලසුම් කරණයේ සංවිධානයේ මෙහෙයවීම පාලනය. එතකොට මේක මොනවාද? ශිෂ්‍ය නායකයන්ට බලතල බෙදලා දුන්නා නම් ඒ බලතල බෙදලා දීම අයිති වෙන දුවේ පුතේ මොකක්ද? විදුහල්පතිතුමා ශිෂ්‍ය නායකින් පත් කර ඔවුන්ට පාසලේ අධීක්ෂණ කටයුතු පවරනවා නම් මේක අදාළ වෙන්නේ පුතේ දුවේ සංවිධාන කරන තුරු සැලසුම් කරලා විදුහල්පතිතුමා ශිෂ්‍ය නායකව පත් කරගන්න සැලසුම් කරලා අධීක්ෂණ කටයුතු පවරනවා නම් ඒක සංවිධාන කරණයට තමයි අයත් වෙන්නේ. මෙහෙයවීමත් පාලනය කියන දේවල් වලට අදාළ වෙන්නේ නැහැ. හරි. අපි බලමු 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. රුවන් සතුව පහස ආයෝජන ඇත රුපියල් 25000ක් මහජන බැංකුව ස්ථාවර තැන්පතුවක ආයෝජනය කිරීම. B කියලා තියෙනවා රුපියල් ලක්ෂයක් කොටස් වෙළඳපොළ ආයෝජනය. C කියලා තියෙනවා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය. ඉහත ආයෝජන අවදානම් වැඩිම ආයෝජනයේ සිට අවදානම් අඩුම ආයෝජනය දක්වා පෙළ ගැස්වූ විට පිළිතුර වන්නේ මොකක්ද කියලා අහලා තිනවා 15 වෙනි ප්‍රශ්නෙට. එතකොට මේකෙදි බලන්න අවදානම් වැඩිම ආයෝජන මාර්ගයක් විදිහට ගන්න පුළුවන් B එක කොටස් වෙළඳපොළ ආයෝජනය ඊට පස්සේ ගන්න පුළුවන් දෙවැනි අවදානම් වැඩිම ආයෝජනයේ මහජන බැංකුව ස්ථාවර තැන්පතුවක තැන්පත් කිරීම දෙවැනි එක ඊට පස්සේ අවදානම අඩුම එක විදිහට ගන්න පුළුවන් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය. මොකද මේක මොනවාද භාණ්ඩාගාර බිල්පත්වලට රජයේ සුරැකුම් හිමි වෙන නිසා. එතකොට මේකේ උත්තරේ වෙන්නේ BAC කියලා තියෙන උත්තරේ. එතකොට 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ. ඒතර මේක සම්බන්ධයෙන් ඔයාලගේ පාඩම් කීපයක්ම ඇතුළත් වෙනවා. ඒක නිසා මේවා හොඳින් පාඩම් කරලා ව්‍යාපාර අධ්‍යයන කොටස හොඳින් පාඩම් කරලා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න දුවේ පුතේ. හරි ඊළඟට අපි බලමු 16 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. 16 වෙනි ප්‍රශ්නේ තියෙනවා ආයෝජනයේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. මේක ඔයාලගේ 11 වෙනි ශ්‍රේණියේ අවසාන පාඩමට තමයි සම්බන්ධ වෙන්නේ. අපි බලමු මේ ආයෝජන සම්බන්ධ නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. ආයෝජනයක අවදානම් වැඩි වෙන විට එහි ප්‍රතිලාභය අඩු වෙයි. අවදානම් වැඩි වෙන විට ප්‍රතිලාභය වැඩි වෙයි. මේක වැරදි. කොටස් වෙළඳපොළ ආයෝජනයේ ඉහළ පොලි ආදායමක් ලබා ගත හැකි. ඒක වැරදි. කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් ලැබෙන්නේ ලාභාංශ කියන ආදායම. ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම ආයෝජන මාර්ගයක් ලෙස නොසැලකේ. ඒක වැරදි. ඒකත් වැරදි. ව්‍යාපාරයක් ආයෝජනය ආරම්භ කිරීමම ආයෝජන මාර්ගයක්. අපි බලමු 4 වෙනි එක. අරමුදල් ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යෙදවීම ආයෝජනය. අන්න ඒක තමයි උත්තරේ දුවේ පුතේ. 4 වෙනි එක තමයි 16 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ. හරි 17 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 17 වෙනි ප්‍රශ්නය මොකද්ද ව්‍යාපාරයක වත්කම් ගිණුම් වල පමණක් සටහන් කරන ගනුදෙනු තෝරන ණය හිමියෙකු දසුන්ට ගෙවීම. එතකොට මේක වත්කම් ගිණුමේ සහ වගකීම් ගිණුමේ සටහන් වෙනවා. දෙවෙනි එක වෙන්නේ අයිතිකරු රුපියල් 5000ක් තව මුදලින් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කිරීම. මේක 50000ක් නේ. එතකොට මේ 50000 තැන්පත් කරලා තියෙන මේක හිමිකම් වලට බලපානවා. ඒකත් වත්කම් වලට පමණක් නෙවෙයි. එතකොට තුන්වෙනි එක බලමු. තුන්වෙනි එක තියෙන රුපියල් ලක්ෂයක පරිගණක යක් කාර්යාලය සඳහා අත්පිර මුදල් ගැනීම. එතකොට පරිගණක කියන වත්කම ඇවිල්ලා මුදල් කියන වත්කම අඩු වෙනවා. මෙන්න මේක තමයි උත්තරේ. ඊළඟට හතරවෙනි එක එන්නේ නැහැ. ඒක ගැනුම් කියන එකට තමයි අදාළ වෙන්නේ. රුපියල් 12000ක බඩු තෝගයන් නැවත විකිණීම සඳහා ණයට ගැනීම. එතකොට මේක වියදම් වැඩිවීම සහ වගකීම් වැඩිවීම. ඒක නිසා උත්තරේ තුන්වෙනි උත්තරේ. අපි බලමු 18 වෙනි ප්‍රශ්නේ කොහොමද කරන්නේ කියලා. 18 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයක හිමිකමට බලපාන ගනුදෙනු කුමක්ද? ණය ගැතියකු තුසිතකින් රුපියල් 7500ක් ලැබීම මේක හිමිකමට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ණය හිමියෙකු විමලට රුපියල් 25000ක චෙක් පතක් ගෙවීම මේකත් බැංකු ගනුදෙනුවකට තමයි බලපාන්නේ. ඊළඟට බලමු ව්‍යාපාරේ රුපියල් 50000ක බැංකු ණයක් ලබා ගැනීම මේක එන්නේත් නැහැ. ඊළඟට හතරවෙනි එක බලමු බැංකු ණයක් ලබා ගත්තම මොකද්ද වෙන්නේ?
ව්‍යාපාරයේ ණය වැඩි වෙලා වත්කම් මුදල් වැඩි වෙනවා. එතකොට මේක හිමිකමට බලපන්නේ. පිරිවැය වූ 8000ක හතරවෙනි එක බලමු අපි. පිරිවැය 8000ක් වූ භාණ්ඩ තොගයක් රුපියල් 9000කට ණයට විකිණීම එහෙනම් මොකද්ද? මේකෙන් ලාභයක් ඇති වෙනවා රුපියල් 1000ක. මේක ලාභ අයිතිකාරයට. ඒක නිසා මේක ගන්න පුළුවන් මේකේ පිළිතුර වශයෙන් අපිට. හරි. අපි බලමු 19 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 19 වෙනි ප්‍රශ්නෙට තියෙන්නේ 19 වෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක දිත්ත ස්ථාන පහත දැක්වේ කියලා තියෙනවා. එතකොට මේ මේ ආශ්‍රයෙන් තමයි අපිට ප්‍රශ්න වලට මේ 19 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න තියෙන්නේ. 19 වෙනි ප්‍රශ්නේ බලමු අපි. 19 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක දිත්ත ස්ථාන පහත දැක්වේ. ශාලිකාගේ ගිණුම හර මුදල් ගිණුම බැර ලද වට්ටම් ගිණුම බැර. එතකොට සම්පූර්ණයෙන් මේක 200ක් ලද වට්ටම් ගිණුමට බැර වෙලා තියෙනවා. සම්පූර්ණ ගනුදෙනුව පිය වෙලා තියෙනවා. එතකොට මේකෙදි තියෙන්නේ මොකක්ද? ණය හිමියෙකුට මුදල් ගෙවද්දි ලද වට්ටමක් හිමි වෙලා තියෙනවා. එතකොට අපි බලමු මේ 19 වෙනි ප්‍රශ්නට උත්තරේ වෙන්නේ රුපියල් 5000ක ණය හිමියෙකුට මුදල් ගෙවීමේදී තමයි මේ 200ක වට්ටම හිමි වෙලා තියෙන්නේ. මෙන්න මේකට උත්තරේ දෙවෙනි එක. හරි මේකේ අනිත් උත්තර නිවැරදි නෑ කියලා ඔයාලට පැහැදිලිද දුව පුතේ කියවලා බලන්න ඒවත් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකකින් නැත්තම් Facebook page එක WhatsApp group එකෙන් අහන්න. හරි 20 ප්‍රශ්නේ බලමු. 20 ප්‍රශ්නේ තියෙන්නේ ශිරාන්ගේ ව්‍යාපාරයේ 2019 11 එක දිනට ගිණුම් කරන සමීකරණය පහත පරිදි විය කියලා තියෙනවා. බලමු අපි ගිණුම් කරන සමීකරණය මොකක්ද කියලා. වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් කියලා තියෙනවා 25000යි වත්කම්. හිමිකම් තියෙනවා 15000යි වගකීම් 10000යි බලමු. 2019 11යි දෙක දිනට සිදු කරන ලද ගනුදෙනුකට පසු එදිනට ගිණුම් කරන සමීකරණය පහත පරිදි විය කියලා තියෙනවා. වත්කම් තියෙනවා රුපියල් 21000යි හිමිකම් තියෙනවා 14000යි වගකීම් තියෙනවා රුපියල් 7000යි. එතකොට මේවා මේ සියලුම දේවල් අඩු වෙලා තියෙනවා. අපි බලමු මේකට උත්තරේ මොකක්ද වෙන්නේ කියලා. 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ බලමු අපි. රුපියල් 1000ක වට්ටමකට යටත්ව ණය හිමියෙකුට රුපියල් 4000ක් ගෙවීම රුපියල් ඒක වෙන්නේ නැහැ. ණය හිමියෙකුට ගෙවීමේදී මේක අදාළ වෙන්නේ නැහැ. ඒතර අපි බලමු රුපියල් 1000කට 1000ක වට්ටමකට යටතේ ණයගැත විකුණු 4000ක් ලැබෙනවා නම් වත්කම් වැඩි වෙන්න ඕනේ. ඒකට මේක වෙන්නේත් නැහැ. අපි බලමු තුන්වෙනි එක ඊළඟට රුපියල් 1000ක පොලියක් ඇතුළු රුපියල් 4000ක බැංකු ණය වාරික ගෙවීම අන්න. මේක තමයි මේකට උත්තරේ වෙන්නේ. 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ තුන්වෙනි එක මොකක්ද මේ තුන්වෙනි ඒකේ දීලා තියෙනවා රුපියල් 1000ක පොලියක් ඇතුළුව රුපියල් 4000ක බැංකු ණය වාරිකයක් ගෙවීම කියන එක තමයි මේකට උත්තරේ වෙන්නේ. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා. ඊළඟ ප්‍රශ්නය 20 21 ප්‍රශ්නේ. ඒකට අපි මේකේ හතරවෙනි උත්තරේ කියවලා බලමු. ණයටගත් භාණ්ඩ වලින් රුපියල් 4000ක භාණ්ඩ තොගයක් ශිරාන් තම පෞද්ගලික ප්‍රයෝජන සඳහා ලබා ගැනීම මේකේ එන්නේ නැහැ. මොකද මේ පෞද්ගලික ප්‍රයෝජනට භාණ්ඩ ලබා ගත්තොත් මොකක්ද වෙන්නේ? හිමිකම් අඩු වෙනවා සහ වත්කම් අඩු වෙන තුරු වගකීම් වලට බලපාන්නේ රුපියල්. එතකොට මේකේ උත්තරේ වෙන්නේ රුපියල් 1000ක පොලියක් ඇතුළුව 4000ක බැංකු ණය වාරික ගෙවීම තුරු වත්කම් අඩු වෙලා හිමිකම් අඩු වෙනවා වියදම් වැඩි වෙන නිසා බැංකු ණය වාරික ගෙවුවම වගකීම් අඩු වෙනවා. එතකොට මේක තුනටම අදාළ වෙන්නේ තුන්වෙනි ගනුදෙනුව. ඔයාලට මම හිතන්නේ ඒකේ පැහැදිලි ඇති. මොකක් හරි ගැටලුවක් තිබුණොත් අපේ WhatsApp group එකට පණිවිඩයක් දීලා ලබා ගන්න කියලා තියෙනවා. ඒකට අදාළ පිළිතුරු ඔයාලගෙන් WhatsApp group එකට හරි comment section එකෙන් හරි අහන්න. එතකොට අපි ඔයාලට අදාළ උත්තරයට අදාළ ගැටලු නිරාකරණය කරලා දෙන්න. හරි අපි බලමු 21 ඉඳන් 22 ප්‍රශ්න වල පිළිතුරු සපයන්න ගනුදෙනු කීපයක් සහ මූලාශ්‍ර ලේඛන කීපයක් වගේ දක්වලා තියෙනවා. අපි බලමු 21 සිට 22 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. එතකොට ඉහත ලබා දී ඇති ගනුදෙනු අනුපිළිවෙල අනුව මූලාශ්‍ර ලේඛන නිවැරදිව ගැලපුව විට ලැබෙන පිළිතුර වන්නේ කියලා තියෙනවා. එතකොට මේක නිවැරදිව ගැලපුවාම කපිලට ණයට විකුණුම් නම් රුපියල් 40000යි. ඒකට වෙන්නේ විකුණුම් වලට විකුණුම් ඉන්වොයිසිය ණයට ගැනුම් නම් ගැනුම් ඉන්වොයිසිය. එතකොට මේකේ එන්නේ මුලින්ම එන්නේ D එකෙන් පටන් ගන්න එක D ඊට පස්සේ C ආයෝජන ආදායම් ලැබීම ලදුපත මුදල් පොත. එතකොට ඒක A හතරවෙනි එක වෙන්නේ ව්‍යාපාරයේ ලීබඩු ණයට ගැනීම මේක පොදු ජර්නල් සටහන් ජර්නල් වවුචර්. එතකොට B. එතකොට D C A B කියන පිළිතුර එන්නේ මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්න කරන විදිහ. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ඉහත ගනුදෙනු සටහන් කිරීමට සඳහා අදාළ මූලික සටහන් පොත් පිළිවෙලින් දක්වන පිළිතුර තෝරන්න කියලා බලමු. මූලික සටහන් පොත්. ඒතර පළවෙනි ගනුදෙනුව සටහන් කරන්න ඕනේ මොනවද? විකුණුම් ජර්නලේ, ගැනුම් ජර්නලේ, ඊළඟට මුදල් පොත, ඊළඟට මොකක්ද? පොදු ජර්නලය. විකුණුම් ජර්නලේ, ගැනුම් ජර්නලේ, මුදල් පොත, පොදු ජර්නලේ. එතකොට මේකට පිළිතුර වන්නේ පිළිතුරු අංක 1. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ
ප්‍රශ්නය කරන්නේ කොහොමද කියලා. 23 වෙනි ප්‍රශ්නේ දීපාල්ගේ ව්‍යාපාරය 2019 9 දින සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල අන්න සුළු මුදල් භාරකරුගේ අත ඉතිරි මුදල රුපියල් 250කි ඒ දිනට 4750ක අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ලදී. ඒ කියන්නේ මෙයාගේ වියදම් වූ සමාන මුදලට සමාන මුදලක් ප්‍රතිපූර්ණය කළා තියෙනවා 4750යි. සැප්තැම්බර් මාසයේ සුළු වියදම් වල එකතුව 4200කි. 2019 9:30 දිනට අත ඉතිරි මුදල හා 2019 10 දින ප්‍රතිපූර්ණය කළ යුතු මුදල පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා තියෙන. ඒතර බලමු අපි 23 ප්‍රශ්නෙට. ඒතර 2019 9:30 ප්‍රතිපූර්ණය කළ යුතු මුදල රුපියල් කීයද මේ 4750 250යි මෙයාගේ අත ඉතිරි මුදල ඇවිල්ලා රුපියල් 800ක් වෙනවා. ප්‍රතිපූර්ණය කරපු මුදල කළ යුතු මුදල 4200ක් වෙන. එතකොට උත්තරේ වෙන්නේ මේ 23 වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි උත්තරේ මේක වලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරි ඊළඟට 24 වෙනි ප්‍රශ්නේ ගත්තොත් 24 වෙනි ප්‍රශ්නේ තියෙනවා බැංකු ප්‍රකාශනයේ ශේෂය හා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අතර වෙනසට බල නොපාන හේතුව කුමක්ද කියලා බලමු. 24 වෙනි ප්‍රශ්නෙට බැංකු ප්‍රකාශනයේ ශේෂය හා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අතර වෙනසට බල නොපාන හේතුව බලමු අපි. මේක විශේෂයෙන් මතක ගන්න බල නොපාන හේතුවක් තමයි අහන්නේ. අපි බලමු මේක මොකක්ද කියලා. පළවෙනි පිළිතුර මේකේ තියෙනවා මොකද්ද? තැන්පත් කළ නමුත් බැංකු ජංගම ගිණුමට බැර නොකළ චෙක්පත්. එතකොට මේක විශේෂයෙන් බැංකු ශේෂය සහ ව්‍යාපාර බැංකු ගිණුමේ ශේෂය වෙනසට බලපානවා. ඒතර බලමු ඊළඟ එක බැංකු ගිණුමේ සටහන් නොවූ බැංකුව අය කළ බැංකු ගාස්තු කියලා තියෙනවා. ඒකත් බැංකු ගිණුමේ සටහන් වෙලා නැහැ. ඒකින්ද මේකත් ඇතුළත් වෙන. ඊළඟට තුන්වෙනි එක තියෙනවා. තුන්වෙනි එකේ තියෙනවා 24 වෙනි ප්‍රශ්නේ තුන්වෙනි එකට තියෙනවා විදුලි බිල සහ සඳහා නිකුත් කළ චෙක් පතර බැංකුව විසින් මුදල් ගෙවා තිබීම. එතකොට මේක තමයි පිළිතුර වෙන්නේ. මොකද මේකේ දෝෂයක් නෙවෙයි වෙනසක් වෙන්නේ නැහැ. මේක ගෙවලා තියෙනවා නම් ණය හතරවෙනි එක තියෙනවා. මොකද්ද? ණය ගැතියු විසින් ඍජුවම බැංකුවේ තැන්පත් කළ චෙක් පතු තියෙනවා. ඒක චෙක් පතක් තැන්පත් කිරීම ඍජුවම බැංකුවේ තැන්පත් කිරීම ඍජු ප්‍රේෂණයක් වෙනවා. ඒකත් වෙනසට බලපානවා. එතකොට මේක උත්තරේ වෙන්නේ 24 වෙනි ප්‍රශ්නෙට තුන්වෙනි එක. අපි බලමු 25 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. අත්කම් නිර්මාණ නිෂ්පාදන ව්‍යාපාරයක විකුණුම් ජේලනේ සටහන් කරන ලබන ගනුදෙනුව තෝරන්න කියලා තියෙනවා. අත්කම් නිර්මාණ ණයට විකිණීම තමයි විකුණුම් ජේලනේ සටහන් කරන්නේ. අපි බලමු මේකට උත්තරේ මොකක්ද කියලා. 25 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වලට පැහැදිලි ඇති. මේ පළවෙනි උත්තරේම තමයි ඒකට එන්නේ. අනිත් උත්තර කියවන්න ඕනෙත් නැහැ. මොකද ණයට විකුණුම් තමයි විකුණුම් ජේලනේ සටහන් කරන්නේ. ඊළඟට බලමු 26 වෙනි ප්‍රශ්නේ. 26 වෙනි ප්‍රශ්නේ සුමුදුගේ ව්‍යාපාරයේ ජනවාරි මාසය සඳහා පිළියෙල කළ විකුණුම් ජේලනේ පහත පරිදි වේ කියලා තියෙනවා. එතකොට ඒකේ විස්තරයක් දීලා තියෙනවා. අපි බලමු මේ විස්තරයට අනුව 1/10 දින ඉන්වොයිස් අංක 18 කුමාරි වටිනාකම 50000 ඉහත විකුණුම් ජෙනලේ A හා B ස්ථානවල අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වන පිළිතුරු තෝරන්න. එතකොට මේක මාසයේ අවසාන දිනයට තමයි ලියන්නේ. එතකොට මේකට අදාළ උත්තරේ වෙන්නේ 4 වෙනි උත්තරේ 1/31 දිනට විකුණුම් ගිණුමට බැර කළා කියන එක තමයි මේකට උත්තරේ වෙන්න ඕන. හරි. අපි බලමු 27 වෙනි ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා. 27 වෙනි ප්‍රශ්නේ තියෙනවා මේකේ. 27 වෙනි ප්‍රශ්නේ තියෙනවා ව්‍යාපාරයක් සකස් කළ ශේෂ පිරික්සුම ගිණුම් කරන වරදක බලපෑම හේතුවෙන් සම නොවූ බැවින් එහි වෙනස වූ රුපියල් 2000 අවිනිශ්චිත ගිණුමේ බැරට සටහන් කර තිබුණේ එම ගිණුම් කරන වරද කුමක්ද? අවිනිශ්චිත ගිණුමේ බැරට සටහන් කර තිබුණේ ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ බැරට තමයි බැර ශේෂයක් තමයි අඩු වෙලා තිබුණේ රුපියල් 2000ක වැටුප් ගෙවීම වැටුප් ගිණුමේ සටහන් නොවීම ඒකද කියලා බලන අපි උත්තරේ නැහැ. රුපියල් 2000ක ගෙවූ විදුලි බිල් පත විදුලි ගිණුමේ සටහන් වීම ඒකත් නෙවෙයි. ඊළඟට අපි බලමු තුන්වෙනි එක ණය හිමියන්ට ගෙවීම ගිණුම් වල සටහන් නොවීම ඒක එන්නෙත් නෑ. ඒක ශේෂ පිරික්සුමෙන් හොයාගන්න බෑ. එතකොට අපි බලමු රුපියල් 4000ක ලීබඩු ගැනුම් ගිණුමේ ලීබඩු ගිණුමේ 6000ක් ලෙස සටහන් වීම. එතකොට මේක තමයි වරද වෙන්නේ. මේකට උත්තරේ 4 වෙනි එක 27 වෙනි ප්‍රශ්නෙට. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා. 28 වෙනි ප්‍රශ්නේ 28 වෙනි ප්‍රශ්නේ තියෙන රුපියල් 2000ක චෙක් පත අගරු වේ. මේ නිසා ව්‍යාපාරයේ මොකද්ද වෙන්නේ? ණය හිමියෙකුට ගෙවපු චෙක් පතක් තමයි මේ අගරු වෙලා තියෙන්නේ. ණය හිමියෙකුට ගෙව රුපියල් 20000ක චෙක් පත අගරු වේ. මේ නිසා ව්‍යාපාරයේ මොකද්ද වෙන්නේ? බැංකු ශේෂය වැඩි වෙන අතර ණය හිමි ශේෂයද වැඩි වේ. මේකට උත්තරේ වෙන්නේ 28 වෙනි ප්‍රශ්නෙට පළවෙනි එක ආය අනිත් උත්තර කියවන්න ඕනෙත් නෑ දුවේ පුතේ. ඔයාලට කැමති නම් ඒක කියවලා බලන්න. බැංකු ශේෂය වැඩි ණය හිමි ශේෂය අඩු වේ. එහෙම වෙන්නේ නෑ. බැංකු ශේෂය අඩු වී ණය හිමි ශේෂය වැඩි වේ. ඒකත් වැරදි. හතරවෙනි උත්තරෙත් වැරදි. ණය හිමි ශේෂය අඩු වන අතර
බැංකු ශේෂය අඩු වන අතර ණය හිමි ශේෂයත් අඩු වෙයි කියන එකත් වැරදි. එතකොට මේකෙදි ඉස්සරහන වල මතක තියාගන්න ණය හිමිකට ගෙව්වම බැංකු ගිණුම බැර වෙලා ණය හිමි ගිණුමත් හර වෙනවා. එතකොට බැංකු ගිණුමේ ශේෂය අඩු වෙනවා. ණය හිමි ගිණුමේ ශේෂය අඩු වෙනවා. මේක අගරු වුණාම බැංකු ශේෂය වැඩි වෙනවා. ණය හිමි ශේෂයත් වැඩි වෙනවා කියන එක ඔයාලා මතක තියාගන්න ඕනේ. හරි අපි බලමු 29 වෙනි ප්‍රශ්නේ. 29 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ චලිත 2019 10/31 දින රුපියල් 20000ක් වටිනා යන්ත්‍රයක් ණයටගෙන රුපියල් 8000ක බඩු තොග අත්පිට විකුණා සුළු මුදල් බාරකරු රුපියල් 3100ක් ප්‍රතිපූර්ණය කරන ලදී. හරි අපි බලමු ඉහත ගනුදෙනු වලදී භාවිතා කරන ලද මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්වෙන පිළිතුරු මොනවාද? 20000ක ණයට යන්ත්‍රයක් ණයට ගත්තා නම් ජර්නල් වවුචරේ පොදු ජර්නලේ සටහන් කරන නිසා බඩු තොග අත්පිට විකුණනවා නම් ලදුපත ඊළඟට මුදල් සුළු මුදල් ප්‍රතිපූර්ණ කළා නම් සුළු මුදල් වවුචරේ එතකොට 29 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ජර්නල් වවුචරේ ලදුපත සහ ගෙවීම් වවුචරේ සුළු මුදල් ගෙවීම් වවුචරේ නැත්නම් සුළු මුදල් වවුචරේ කියන එක 29 වෙනි ප්‍රශ්නෙට අපිට ගන්න පුළුවන් මෙන්න මේ දෙවෙනි පිළිතුර. හරි අපි බලමු 30 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 30 වෙනි ප්‍රශ්නේ තියෙනවා ලක්තරු ක්‍රීඩා සමාජයේ සමාජික මුදල් පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දැක්වේ කියලා. එක් සමාජිකයෙකුගෙන් වාර්ෂික සමාජික මුදල් රුපියල් 500කි 2018 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලැබුණු සමාජික මුදල් රුපියල් 50000ක් විය. සමාජිකයන් 4 දිනක පමණ 2018 වර්ෂය වෙනුවෙන් සමාජික මුදල් ගෙවා තිබුණේ ලක්තරු ක්‍රීඩා සමාජයේ 2018 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරනු ලබන ආදායම් ප්‍රකාශයේ දැක්වෙන සමාජික මුදල කීයද කියලා අහනවා. අපි බලමු මේක. හදලා තමයි බලන්න ඕනේ. ඒතර සමාජිකයෙකුගේ වාර්ෂික සමාජික මුදල 500යි. මුළු සමාජික මුදල 50000ක් විය. සමාජිකයෝ 4 දෙනෙක් ගෙවලා තිබුණේ නැහැ. එතකොට මේ බලමු සමාජික මුදල් 500යි 50000ක් ලැබුණා 4 දෙනෙක්ගේ 500 ගානේ. ඒකත් එකතු කරනවා අපි බලමු. ආදායම් ප්‍රකාශයේ දැක්වෙන සමාජික මුදල කීයද කියලා අහලා තියෙනවා. අපි බලමු සමාජික මුදල් ආදායම් ප්‍රකාශයේ ආදායමක් ලැබෙන ඒ සියලුම දේවල් අපි බලමු. ආදායම් පැත්තේ තමයි ඒක සටහන් කරන්නේ ආදායම් වියදම් ගිණුමේ ආදායම් ප්‍රකාශනයේ අපි බලමු මේ 30 වෙනි ප්‍රශ්නෙට උත්තරේ සමාජික මුදල කීයද මේ ලැබුණ නැති 4 දෙනාගේ එකත් ගන්න ඕනේ එකතු කරලා ලැබුණ සමාජික මුදලත් ලැබුණ නැති 4 දෙනාගේ සමාජික මුදල් ඒ කියන්නේ 500 ගානේ 4ක් 2000යි 52000යි තමයි මේකේ සමාජික මුදල් වල එකතු වෙන්නේ. එතකොට 4 වෙනි උත්තරේ තමයි අපිට ගන්නෙ මේ ආදායම් ප්‍රකාශය දක්වන්න ඕනේ සමාජික මුදල විදිහට. හරි ඊළඟ ප්‍රශ්නේ බලමු. පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 31 32 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. තුසිත පොල් ටොපි සකස් කර විකුණන ව්‍යාපාරයක් කුලියට ගත් ගොඩනැගිල්ල පවත්වාගෙන ඇයි ඔහුට දිනකට පොල් ටොපි 1000ක් සාධන අතර ඒ සඳහා යන වියදම පහතින් දැක්වේ. පොල් සීනි හා අනෙකුත් ද්‍රව්‍ය 7000යි පොල් ටොපි සාදන්නාගේ දිනක වැටුප 2500යි ගොඩනැගිලි කුලිය දිනකට රුපියල් 3000යි ගෑස් හා විදුලිය වියදම දිනකට රුපියල් 2000යි 200යි කුලිය 300යි කියලා තියෙනවා. එතකොට ටොපි සාදන්නාගේ වැටුප මෙම ව්‍යාපාරයේ බලමු මොකද්ද මේක අහලා තියෙන්නේ 31 වෙනි ප්‍රශ්නෙට මොකද්ද මේක ඇවිල්ලා වක්‍රසම් පිරිවැයක් නෙවෙයි ඍජු පිරිවැයක් මේක වෙනත් ඍජු පිරිවැයකුත් නෙවෙයි මේක ඇවිල්ලා ප්‍රාථමික පිරිවැයක් විදිහට තමයි ගන්න පුළුවන් ඒක නිසා අපි මේකට උත්තරේ ප්‍රාථමික පිරිවැයක් විදිහට ලකුණු කරනවා ඊළඟට හතරවෙනි උත්තරේ තියෙන එකත් ඒකත් වැරදි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා තියෙනවා ඒකත් වැරදි හරි ඊළඟට අපි බලමු 32 පොල් ටොපි එකක් රුපියල් 12ට විකුණයි නම් තුසිත පිරිවැය මත තබාගෙන ඇති ලාභාන්තිකය එක්තුරු මේක ගණනය කරාම ඔයාලට හොයන්න පුළුවන් පිරිවැය ගණනය කරාම විකුණු පිරිවැය මේ ලාභාන්තිකය ගණනය කරාම එකකට රුපියල් 12කට විකුණන ලාභාන්තිකය බලන්න ඕනේ අපි මේක ගුණ කරලා උඩ 32 වෙනි ප්‍රශ්නෙට මේක ගුණ කරලා ඒ අදාළ උත්තරේ ගත්තම අපිට එනවා මොනවාද ඒකේ විකුණු පිරිවැය මෙන්න මේ පිරිවැය මත තමයි ලාභාන්තිකය තබා ගන්න ඒක ගුණ කරලා ගත්තම අපිට උත්තරේ එනවා 32ට හතරවෙනි උත්තරේ විකුණු පිරිවැය මත තබාගෙන ඇති ලාභාන්තිකය 120කි කියලා ඒ සම්බන්ධයෙන් ඔයාලට ගැටලුවක් තියෙනවා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ හරි WhatsApp වලින් හරි අහන්න කියලා මතක් කරනවා. හරි. ඊළඟට පහත සඳහන් තොරතුරු භාවිතයෙන් අංක 33 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. බලමු ඒ පහත සඳහන් තොරතුරු වෙන්නේ මොකක්ද කියලා. 2018 1 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ 2018 හරි 2018 1 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31 දින අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ තොරතුරු පහත දැක්වේ කියලා තියෙනවා. ආදායම් මේ ටික දීලා තියෙනවා. වියදම් මෙන්න මේ ආකාරයට බෙදලා දීලා තියෙනවා. වර්ෂය තුල ගැනුම් සහ
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තිබූ මුළුවත්කම් වගකීමුත් මෙන්න මේ ආකාරයට දක්වලා තියෙනවා. හරි අපි බලමු අහන ප්‍රශ්න ටික මොනවද කියලා. තලිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දරලාභය වන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට මේකේ මොනවද? දරලාභය කියන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය සියල්ලම අඩු කරාම තමයි එන්නේ. එතකොට මේ විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ දරලාභයේ විදිහට එනවා. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ මෙන්න මේ තුන්වෙනි උත්තරේ රුපියල් 90000ක් කියන එක ඔක ඔයාලා ගණනය කරලා බලන්න රුපියල් 90000ක් තමයි දරලාභයේ එන්නේ. හරි. ඊළඟට බලමු තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශය දැක්වෙන බෙදා හැරීමේ වියදමක් මූල්‍ය වියදමක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා තියෙන. එතකොට අපි බලමු 34 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ මොකක්ද කියලා. 34 වෙනි ප්‍රශ්නෙටත් පිළිතුර වෙන්නේ මොනවාද? තුන්වෙනි පිළිතුර මොකද්ද? විකුණුම් කොමිස් සහ බැංකු ණය පොලි. මෙන්න මේකේ තියෙනවා විකුණුම් කොමිස් සහ බැංකු ණය පොලි මේ තියෙන්නේ. අන්න ඒක තමයි බෙදා හැරීමේ වියදමක් සහ මූල්‍ය වියදමක් ඉදිරිය වෙන්නේ. ඒකටත් උත්තරේ තුන්වෙනි එක. එතකොට තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31කින් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශය දැක්වෙන ආයතන හා පරිපාලන වියදම් වල එකතු කරලා බලමු ආයතන හා පරිපාලන වියදම් මොනවද තියෙන්නේ මේකේ කියලා. එතකොට මේ ආයතන හා පරිපාලන වියදම් වලට එන්නේ ගෙවල් කුලී විදුලි ගාස්තු සේවක වේතන කියන මේ තුන. එතකොට ඒකේ එකතු වෙනවා 34 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරේ. 35 වෙනි ප්‍රශ්නෙටත් එන්නේ තුන්වෙනි පිළිතුර 38500 කියන එක. හරි. තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනෙන් අවසන් වර්ෂය තුලදී ගෙවා ඇති විදුලි ගාස්තුව කීයද කියලා අහලා තියෙනවා. එතකොට මේකේ බලමු ගෙවිය යුතු විදුලි ගාස්තු හරි මොනවා හරි තියෙනවද කියලා. ඔව් උපචිත විදුලි ගාස්තු 1500යි විදුලි ගාස්තු 8500යි තියෙනවා. අපි බලමු මේ 36 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. 36 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ව්‍යාපාරයේ ගෙවා ඇති විදුලි ගාස්තුව කීයද කියලා. 36 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙවෙනි උත්තරේ අපිට ගන්න පුළුවන් ගෙවා ඇති විදුලි ගාස්තුව රුපියල් 7000කි කියලා. මෙන්න මේකේ දීලා තියෙනවා බලමු අපි. ඔව් විදුලි ගාස්තුව 8500යි නම් වියදම. මේකෙන් කීයද උපචිත විදුලි ගාස්තුව 1500ක් අඩු කරාම විදුලි ගාස්තු ගෙවා ඇති විදුලි ගාස්තුව රුපියල් 7000ක් කියලා එනවා. මුදලින් ගෙවපු විදුලි ගාස්තුව තමයි මෙතනදී අහන්නේ. හරි. ඊළඟ 37 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 37 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ මොකක්ද? තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනට ජංගම් වත්කම් හා ජංගම් වගකීම් වල වටිනාකම් පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න. එතකොට අපි මේ ජංගම් වත්කම් සියල්ල සහ ජංගම් වගකීම් සියල්ල මේකෙන් තෝරා බේරාගෙන එකතු කරාට පස්සේ අපිට එනවා උත්තරේ. ඒකටත් එන්නේ දෙවෙනි පිළිතුර 44400ක්. අපිට 37 වෙනි ප්‍රශ්නේ මග හැරුණා. 37 වෙනි ප්‍රශ්නේ බලමු. තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශුද්ධ ලාභය කියනවා. ශුද්ධ ලාභයත් අපි මේ ආකාරයට ගණනය කරාම ඒකටත් එන්නේ දෙවෙනි පිළිතුර 37 වෙනි ප්‍රශ්නයත් 44400යි. අපිට මේ ජංගම් වත්කම් වලයි ජංගම් වගකීම් වලයි එකතුවත් එන්නේ දෙවෙනි පිළිතුර 79500 සහ 41500 එකත් දෙවෙනි පිළිතුර ඔයාලා මාක් කරන්න මතක තියාගන්න දුවේ පුතේ. හරි. ඊළඟට බලමු 39 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා අපෙන්. 39 වෙනි ප්‍රශ්නය කියන්නේ මේ අවසාන ප්‍රශ්නෙට කලින් එක. තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනට බෙදා හැරීමේ රටේ ධාරණාගය කියන්නේ මොකක්ද? මේකේ ෂෙයා වෙන් කිරීම අඩු කරාට පස්සේ ලැබෙන අගය බෙදා හැරීමේ රට පිරිවැයට. එතකොට මේකේ ෂෙයා තියෙනවා 6000ක්. ඒක අඩු කරාම එනවා මෙන්න මේකේ ධාරණාගය කියන එක. බෙදා හැරීමේ රටේ ධාරණාගය 39 වෙනි ප්‍රශ්නෙටත් දෙවෙනි පිළිතුර මේකේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරාට පස්සේ තමයි මේක දීලා තියෙන්නේ මෝටර රථ පිරිවැයට කියලා. අපි බලමු මේ 39 වෙනි ප්‍රශ්නට පිළිතුර වෙන්නේ මේ කීයක්ද? මෙන්න මේ බෙදා හැරීමේ රට 1,20,000න් 6000ක් අඩු කරාම 1,14,000 එන්නේ. ඒකටත් පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. හරි 40 වෙනි ප්‍රශ්නේ බහුවර්ණ පේපරේ අන්තිම ප්‍රශ්නේ අපි බලමු. බහුවර්ණ පේපරේ අන්තිම ප්‍රශ්නෙට මොකක්ද පිළිතුර කියලා. තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනට ඒ කියන්නේ අවසාන දිනට හිමිකම් කියන්නේ මේකටත් අපි ශුද්ධ ලාභය එකතු කරන්න ඕනේ හිමිකමට. ඒකට බලමු අපි මේ ශුද්ධ ලාභය මේ වර්ෂයේ ආරම්භයේ හිමිකම කොච්චරක් තියෙනවද කියලා. ඔව් මුළු වත්කම් හා මුළු වගකීම් දීලා තියෙනවා. ඒකට මේ මුළු වත්කම් වලින් වගකීම් අඩු කරලා අපි හිමිකම ආරම්භක හිමිකම හොයා ගන්න ඕන. එතකොට බලන්න ඕනේ මේකේ හිමිකම කොච්චරක් එනවද කියලා. වර්ෂය තුල මේ හිමිකම ශුද්ධ ලාභයත් මේ හිමිකමට එකතු කරාම වර්ෂය තුල කියන්නේ නැත්තම් 2018 12/31 දිනට හිමිකම 1,02,000ක් විදියට එනවා. හරි. ඒතර අපි මේ සාකච්ඡා කරලා ඉවර කරේ 2019 පළවෙනි ප්‍රශ්න පත්‍රය. අපි ඒකේ දෙවෙනි කොටසට යමු. එතකොට
මේක ලකුණු 60ක කොටසක් දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන. හරි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 10 දක්වා ප්‍රශ්නවල පිළිතුරු සපයන්න කියලා තියෙනවා. මිහිරි තැන්න මහාවිද්‍යාලයේ ආදිශය සංගමයේ මහා සභා රැස්වීමේදී විදුහල්පති ප්‍රකාශ කළ රන්ගම් මාර්ගයේ බස් රථයක් නොමැති බැවින් එම ප්‍රදේශයේ සිට පැමිණෙන සිසුන් ප්‍රමාද වී පාසලට පැමිණෙන බවයි. මෙයට විසඳුමක් ලෙස විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් තිදෙනෙකු වන අමිල රුවන් සහ නයනා එකතු වී රුපියල් 20000 ලක්ෂ 2ක් බැගින් වාර්ෂික පොලි අනුපාතය 6ක් වූ රුපියල් ලක්ෂ 4ක් වූ බැංකු ණය මුදලක් යොදවා පාවිච්චි කළ කුඩා බස් රථයක් මිලදීගෙන අරුණ ටුවර්ස් නමින් ව්‍යාපාරය 2019 ඔක්තෝබර් මාස 1 වෙනි දින ආරම්භ කරන ලදී. මෙම බස් රථය රන්ගම් මාර්ගයේ ධාවනය මෙන්ම චාරිකා සඳහාද යොදවනු ලැබේ. 2019 10/31 දිනෙන් අවසන් මාසය තුල සිදු වූ ගනුදෙනු වල සාරාංශයක් පහත දැක්වේ කියලා තියෙනවා. අපි බලමු මේ සාරාංශය සහ මෙන්න මේ අදාළ අවශ්‍ය වන කොටස් මොනවාද කියලා. එතකොට මේකෙදි ප්‍රශ්න කීපයක් අහලා තිනවා. අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමු. එතකොට මේ විස්තර ටිකත් ඔයාලා කියවලා බලන්න. මේ පළවෙනි ප්‍රශ්නේ මේකේ අහලා තිනවා අරුණ ටුවර්ස් ව්‍යාපාර මගින් සපුරාලන මිනිස් අවශ්‍යතාවය සඳහන් කර අරුණ ටුවර්ස් මගින් එම අවශ්‍යතාවය සපුරාලන ආකාරය දක්වන්න කියලා තියෙනවා. එතකොට ඒකේ බලමු අපි මේකට අදාළ පිළිතුර මොකක්ද වෙන්නේ කියලා. මෙන්න මේ ප්‍රවාහනය කියන අවශ්‍යතාවය තමයි සපුරන්නේ. එතකොට මේකෙදි ඒකට ලකුණු භාගයක් හිමි වෙනවා. එතකොට ඔයාලා ලියන්න ඕන රන්ගම් මාර්ගයේ බසයක් යෙදවීම, චාරිකා සඳහා බසයක් යෙදවීම කියන මේකත් සපුරාලන ආකාරය ලියන්නත් ඕන. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නය අහනවා අපෙන් අරුණ ටුවර්ස් ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය බව නයනා පවසයි. ඔබ නයනාගේ ප්‍රකාශය හා එකඟ වන්නේද ඉහත දෙකේ ආහි ඔබ සඳහන් කළ පිළිතුරට හේතුවක් දක්වන්න කියලා තියෙනවා. එතකොට මේකට පිළිතුර වෙන්නේ මොනවාද? මෙන්න මේකේ අපි මේක ලියන්නත් ඕනේ. මේකේ ආ කොටසට අපි ලිව්වේ නැහැ. හිමිකාරීත්වය අනුව කුමන ව්‍යාපාර සංවිධානයක්ද කියන එක පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාරයක් සමිති සංවිධානයක් කියලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එකට අපි උත්තර ලියනවා එකඟ වේ ඔව් කියලා. අයිතිකරුවන්ගේ පෞද්ගලික නම් වලින් හැර වෙනත් නාමයකින් ව්‍යාපාර ආයතන පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි කළ යුතුයි කියලා ලියනවා. මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නයට මොනවාද ඊළඟ ප්‍රශ්නයට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. ඒක දෙවෙනි ප්‍රශ්නෙට අපි සාකච්ඡා කරා පිළිතුර. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පාරිසර සාධක දෙකක් නම් කර ඒවා සඳහා නිදසුන් සිද්ධියේ සඳහන් අරුණ ටුවර්ස් ව්‍යාපාරය ඇසුරෙන් ලියන්න කියලා තියෙනවා. පිළිතුරු සැපයීමට පහත ආකාරයේ වගුවක් භාවිතා කරන්න කියලා තියෙනවා. අපි මේ බලමු මේ වගුව භාවිතා කරලා පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. ව්‍යාපාරයක අභ්‍යන්තර පාරිසර සාධක දෙකක් නම් කර ඒවා සඳහා සිද්ධියේ සඳහන් අරුණ ටුවර්ස් ව්‍යාපාරය ඇසුරින් ලියන්න. ඒ කියන්නේ නිදසුන් එක තමයි ලියන්න ඕනේ. අපි බලමු අභ්‍යන්තර පරිසර සාධක මේකේ මොනවද කියලා. ඒකට මේ අභ්‍යන්තර පරිසර සාධක වෙන්නේ එකක් සහ දෙක සහ මෙන්න මේකට මෙන්න මේ උත්තර දෙක අපිට ලියන්න පුළුවන් අභ්‍යන්තර පරිසර සාධක වලට. අභ්‍යන්තර පරිසර සාධක වෙන්නේ අයිතිකරුවෝ කළමනාකරුවෝ සේවකයෝ. අයිතිකරුවන්ට ලියන්න පුළුවන් අමිල රුවන් නයනා, කළමනාකරුවන්ට අමිල රුවන් නයනා ලියන්න පුළුවන්. සේවකයන්ටත් ලියන්න පුළුවන් රියදුරු සහායක සේවකයා කියලා ලියන්න පුළුවන්. එතකොට මේකේ සාධක දෙකයි අහන්නේ. ඔයාලට නිදසුන් ලියන්නත් කියලා තියෙනවා. එතකොට මේක හොඳින්ම මේ ප්‍රශ්නේ කියවලා සහ මේ අදාළ කොටස් බලලා ඔයාලා ලියන්න ඕනේ මේ ප්‍රශ්නවල පිළිතුරු සපයද්දී. එතකොට අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. හතරවෙනි ප්‍රශ්නෙත් කොටස් දෙකක් තියෙනවා. මෙම සිද්ධියේ සඳහන් sannivedana මාධ්‍යයක් හා ඊට අදාළ sannivedana ක්‍රමයක් ලියන්න. මෙම සිද්ධියේ සඳහන් වන කළමනාකරණ ක්‍රියාවලියේ සැලසුම් කරන කාර්යයට අයත් කාර්යයන් ලියන්න කියලා තියෙනවා. එතකොට බලමු ඒක හතරවෙනි ප්‍රශ්නට අපි ලියන්නේ උත්තරේ කොහොමද කියලා. හතරවෙනි ප්‍රශ්නෙට වාචික sannivedana නැත්නම් විදුහල්පති තුමා මහසභා රැස්වීම ඇමතීම, ඊට පස්සේ විද්‍යුත් sannivedana අන්තර්ජාලය භාවිතයෙන් තොරතුරු සිවීම කියන එක. අපි ඒකේ ආ කොටස බලමු. ආ කොටස මොකක්ද කියලා අහලා තිනවා මේකේ. මෙම සිද්ධියේ සඳහන් වන කළමනාකරණ ක්‍රියාවලියේ සැලසුම් කරන කාර්යයට අයත් කාර්යයක් ලියන්න කියලා තියෙනවා. බලමු මේ සැලසුම් කරන කාර්යයට අයත් කාර්යයක් මොනවාද කියලා. නව බස් රථයක් මිලදී ගැනීමට තීරණය කිරීම තමයි සැලසුම් කරන කාර්යයට අදාළ වෙන්නේ. ඒකත් ඔයාලා හොඳින් මතක තියාගන්න දුවේ පුතේ. හරි. අපි ඊළඟට බලමු පස්වෙනි ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා. පස්වෙනි ප්‍රශ්නේ කොහොමද සටහන් කරන්නේ කියලා. 2019 1 දිනට අරුණ ටුවර්ස් ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයේ වටිනාකම් සහිතව ලියා දක්වන්න කියලා තියෙනවා. එතකොට මේ වටිනාකම් සහිතව අරුණ ටුවර්ස් කියන එකේ ගිණුම් කරන සමීකරණය ලියන්නේ මෙන්න මේ ආකාරයට වත්කම්, හිමිකම් සහ වගකීම්. වත්කම් සමාන හිමිකම් එකතු කිරීම වගකීම් කියලා අපි ලියනවා. ඒකෙදි වත්කම් රුපියල්
ලක්ෂ 10යි. ඊළඟට හිමිකම රුපියල් 6000ක් ලක්ෂ 6ක් එනවා. නැත්තම් වගකීම් 40 ලක්ෂ 4ක් එනවා. නැත්තම් මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් වත්කම් මුලින්ම 6000 ලක්ෂ 6 සහ හිමිකම ලක්ෂ 4යි. එතකොට තව ලක්ෂ 4ක් එකතු වෙනවා. ඒකත් මෙන්න මේ ආකාරයට අපිට එකතු කරලා දක්වන්න පුළුවන් වත්කම් හිමිකම් වගකීම් කියලා. මෙන්න මේ ආකාරයට වත්කම් ලක්ෂ 6ක් එකතු වෙනවා. ඊට පස්සේ ආයෙත් ලක්ෂ 4ක වත්කම් එකතු වෙනවා. එහෙම ලියලා මේ එකතු කරලා ගත්තත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ විභාගෙදී. ඒකත් ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. මේ ආකාර දෙකෙන් කුමන හෝ ආකාරයකට පිළිතුරු ලියලා දෙනවා නම් ඒක නිවැරදි වෙනවා. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ගිණුම් කරන සමීකරණය ලිව්වා අපි. 6 වෙනි ප්‍රශ්නේ අහනවා අරුණ ටුවර්ස් ව්‍යාපාරයේ රියදුරට වැටුප් ගේමට අදාළ දිත්ත සටහන් ලියන්න කියලා. ඒකට මොකද්ද? මුදල් ගිණුම බැර අදාළ වැටුප් වියදම් ගිණුම හර කියන එක තමයි ලියන්න ඕන අපි. එන්න එක ලියන්න ඕනේ මෙන්න මේ ආකාරයට. නැත්තම් මෙන්න මේ අපිට ගිණුම් කරන සමීකරණේ තව ආකාරයකට ලියන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න දුවේ පුතේ. මෙන්න මේ ආකාරයට බැංකු ණය ගැනීම සහ මුදල් ඒදවීම මේකත් අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය ලිව්වට ලකුණු දෙකක් හිමි වෙනවා. මේ විදිහටත් ලියන්න පුළුවන්. ඒතර වැටුප් ගිණුම හර අර මුදල් ගිණුම් බැර කියලා මෙන්න මේ ආකාරයට අපි ලියන්න පුළුවන්. දිත්ත සටහන මේ ආකාරයට. මම හිතන්නේ ඒක ඔයාලට පැහැදිලි ඇති ඔයාලගේ ගිණුම් කරන දිත්ත සටහන් අමතකයි නම් අපි දිත්ත සටහන් වීඩියෝ එකත් එකතු වෙලා මේකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. හරි ඊළඟට අපි බලමු මේකේ අරුණ ටුවර්ස් ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීමට භාවිතා කරන දිත්ත සටහන් ලිව්වා. අපි ඊළඟට ඒකේ ආ කොටස බලමු. 2019 10/31 දිනෙන් අවසන් මාසයෙන් සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්විය යුතු මුළු වැටුප් වටිනාකම කීයද කියලා. එතකොට මුළු වැටුප් වටිනාකම කියන්නේ මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා සියලුම වල වැටුප් වල වටිනාකම අපි බලමු මේකේ පිළිතුර වෙන්නේ මොකක්ද කියලා. මේ මුළු වැටුප් වටිනාකම රුපියල් 50000 නැත්තම් මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් 35000 සහ 15000 රියදුරු වැටුප 35000යි සහායක වැටුප 15000යි සම්පූර්ණ 50000 තමයි මේ මුළු වැටුප් වටිනාකම. හරි ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ කීයද මේකේ? 7 වෙනි ප්‍රශ්නේ අරුණ ටුවර්ස් ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීම සඳහා භාවිතා කරන මූලික සටහන් පොත් දෙකක් හා මූලාශ්‍ර ලේඛන දෙකක් ලියන්න. ඔකේ ලියන්න පුළුවන් අපිට මුදල් පොත කියන එක මොනවාද? ලදුපත වවුචරය මුදල් ගෙවීම වවුචරය වගේ දේවල් ලියන්නත් පුළුවන්. බලමු මේකේ තව මොනවද තියෙන කියලා. මුදල් පොත පොදු ජර්නලය ජර්නල් වවුචරය ගෙවීම වවුචරය අන්න ඒ දෙක අපිට ලියන්න පුළුවන්. මොකද මේ ස්ථාවරවත්කම් මිලදී ගැනීම පොදු ජර්නලයේ සටහන් කරන නිසා. හරි ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. එකේ 8 කොටස 2019 10/31 දිනට අරුණ ටුවර්ස් ව්‍යාපාරයේ මුදල් ශේෂය ගණනය කරන්න කියලා තියෙනවා. එතකොට මේ මුදල් ශේෂය ගණනය කරන ආකාරය අපි බලමු. මෙන්න මේ ආකාරයට අපිට මුදල් ශේෂය ගණනය කරන්න පුළුවන්. මුදල් ගිණුමක් පිළියෙල කළා. මේ මුදල් ගිණුම හර පැත්තේ ගනුදෙනු නිවැරදිව සටහන් කරන ලකුණු භාගයක් සහ බැර පැත්තේ ගනුදෙනු නිවැරදිව සටහන් කරනවට ලකුණු භාගයක්. එතකොට ලකුණු එකක් හිමි වෙනවා. මෙන්න මේ ආකාරයට මුදල් පොත පිළියෙල කරන්න ඕනේ. සියලුම මුදල් ගෙවීම් හර බැරට සහ මුදල් ලැබීම් හරට සටහන් කළා. අදාළ ශේෂය රුපියල් 52000 කියන එක අපි ඉදිරියට රැගෙන යන්න ඕන. එතකොට අපි බලමු ඊළඟ ගනුදෙනුව කොහොමද සටහන් කරන්න කියලා. ඊළඟට තියෙන්නේ ඊළඟ 8 වෙනි කොටස අපි ඉවර කරේ. 9 වෙනි කොටස තියෙනවා 2019 10/31 දිනන අවසන් මාසයේ අරුණ ටුවර්ස් ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා. එතකොට මේක ආදායම් වියදම් ගිණුමක් පිළියෙල කළා තමයි ඔයාලා ගලප මේ ලාභය හෝ අලාභය සොයන්න ඕනේ. මේක අපේ මෙන්න මේ ආකාරයට දක්වන්න පුළුවන්. ඒතර මේ මුදල් පොත පිළියෙල කරද්දී ඔයාලට මතක තියාගන්න මේ ලැබීම් මේ ආකාරයට දක්වලා ගෙවීම් මේ ආකාරයට දක්වලා මුදල් ශේෂය 50000 කියලා මෙහෙම ලියන්නත් පුළුවන්. මුදල් පොත පිළියෙල කරන්නේ නැතුව මේකත් නිවැරදි දුවේ පුතේ. ඒක නිසා මේ ක්‍රමයටත් ඔයාලට මතක තියාගන්න මේකත් ඊටාම නිවැරදි ක්‍රමයක්. ඒක නිසා ඔයාලා ඒකත් මතක තියාගන්න. හරි. අපි බලමු ඊළඟට මේකේ ආදායම් වියදම් ගිණුම කොහොමද පිළියෙල කරන්නේ? ආදායම මෙන්න මේ ආකාරයට ආදායම ගන්නවා. මෙන්න මේ ආකාරයට පිළියෙල කරක් කමන්නේ. වියදම් මෙන්න මේ ආකාරයට අරගෙන සුද්ධ ලාභය කියලා 39000ක් ගන්නත් පුළුවන්. නැත්නම් අපිට ඔව් ඒ විදිය තමයි ලේසිම. මේ ආකාරයටම පිළියෙල කරනවා නම් හොඳයි. බස් රථයේ මුළු ආදායම මගීන්ගෙන් චාරිකාවලින් 156000ක් ඇවිල්ලා තියෙනවා. ඉන්ධන වියදම් අලුත් වැඩියා වියදම් රියදුරු වැටුප් සහායක වැටුප් වෙනත් වියදම් සහ මෝටර රථය ගියාට පස්සේ ඊට අමතරව බැංකු ණය පොලි රක්ෂණ ගාස්තු ගියාට පස්සේ 39000ක ශුද්ධ ලාභයක් මේ බස් රථයෙන් ලැබිලා තියෙනවා. අපි බලමු මේ 10 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. හරි. 10 වෙනි ප්‍රශ්නේ තියෙනවා
2019 10/31 දිනට අනුටුවස් ව්‍යාපාරයේ මුළු හිමිකම සහ මුළු වගකීම් කොපමණද කියලා. එතකොට අපි මේක ගණනය කරන්න ඕන. මෙන්න මේ 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ ආකාරයට දීලා තියෙනවා අපිට. හරි. මුළු හිමිකම 6,39,000යි. නැත්නම් අපිට මෙන්න මේ ආකාරයට ගණනය කරන්න පුළුවන්. ප්‍රාග්ධනයට ශුද්ධ ලාභ එකතු කරලා 6,39,000 ගන්නත් පුළුවන්. මුළු වගකීම් 4,18,000යි. නැත්නම් බැංකු ණය, උපචිත බැංකු ණය පොලි, උපචිත සහායක වැටුප් සහ රක්ෂණ ගාස්තු කියන උපචිත රක්ෂණ ගාස්තු කියන ඒවා එකතු කරාමත් වෙනවා 4,18,000. එකටත් ලකුණු එකක් හිමි වෙනවා. හරි. එතකොට මේ සම්පූර්ණ මේ ප්‍රශ්නෙටම එක කොටසට ලකුණු 2යි 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 මේ කොටස් 10ටම ලකුණු 2 ගන්න මේ ප්‍රශ්නෙට ලකුණු 20ක් හිමි වෙනවා. මේ ලකුණු 20 ගන්න ඔයාලා උත්සාහ කරන්න උදේ පුතේ. හරි අපි ඊළඟට බලමු මේ ව්‍යාපාර අධ්‍යයනයේ එක කොටසේ මේකේ ප්‍රශ්න දෙකකට තමයි ඔයාලා පිළිතුරු සපයන්න ඕනේ. අපි බලමු මේ පිළිතුරු සපයන්න ඕනේ කොහොමද කියන එක. මිනිස් ඌමනාවක් යනු කුමක්ද කියලා අහලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස වශයෙන්. ඊට පස්සේ ඒක දෙවෙනි කොටස මිනිස් ඌමනාවක ලක්ෂණ දෙකක් ලියන්න කියලා තියෙනවා. අපි බලමු. මිනිස් ඌමනා මිනිසා අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර ඌමනා ලෙස හැඳින්වේ. එකට ලක්ෂණ අත්‍යවශ්‍ය නොවීම, විවිධ වීම, නිර්මාණය කළ හැකි වීම, සංකීර්ණ වීම, අසීමිත වීම කියන ඒකත් ලියන්න පුළුවන්. ඒකටත් ලකුණු එකක් හිමි වෙනවා. හරි ඒකේ ආ කොටස අපිටත් අපි පිළිතුරු සැපේවා. ඊළඟට පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන දක්වන්න. එතකොට අපි බලමු මේ පළවෙනි ප්‍රකාශයේ ව්‍යාපාරිකයාට මිනිස් අවශ්‍යතා නිර්මාණය කළ හැකි අතර මිනිස් වමනා නිර්මාණය කළ නොහැකි. එතකොට පළවෙනි එකට උත්තරේ වෙන්නේ සත්‍යයි. එතකොට දෙවෙනි එක බලමු අපි දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි කොටසේ දෙවෙනි එක නිෂ්පාදන ව්‍යාපාරයක සැපයුම් කරුවේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධකයකි. අපි බලමු මේක. සැපයුම් කරුව අභ්‍යන්තර සාධකයක් නෙවෙයි බාහිර සාධකයක්. ඒක අසත්‍යයි. ඒකත් හරි. ඊළඟට අපි බලමු තුන්වෙනි කොටස. ඒකේ සංස්ථාපිත සමාගමක සාමාන්‍ය කොටස් මිලදීගත් ඕනෑම පුද්ගලයෙකුට ආයතනයේ අයිතිකරුවෙක් වෙනවා. හරි කොටසක් මිලදී ගත්තා කියන්නේ කොටසක් කියන්නේ ප්‍රාග්ධනයේ බෙදලා තියෙන කුඩා ඒකකයක්. ඒතර කොටසක් මිලදී ගත්ත පුද්ගලයාට ඒක ඡන්දයක් හිමි වෙනවා. ඒක අයිතියක් හිමි වෙනවා. ඒක නිසා මේක සත්‍යයි. ඊළඟට හතරවෙනි එක බලමු. හතරවෙනි එකේදී තියෙන්නේ ව්‍යාපාර සෑම විටම ලාභ අරමුණු කරගෙන කටයුතු කරන්නේ නැහැ. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් තියෙනවා. ඒක නිසා ඒක අසත්‍යයි. හරි අපි බලමු ඒකේ තුන්වෙනි කොටසට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. කොග්ගල පදිංචි සුමනා කාන්තිගේ සහායද ඇතිව තම ඉඩමක කුරුඳු වගා කර හෙළ කුරුඳු තේ නිෂ්පාදනයට කර මඩල් දුව නැරඹෙන සංචාරකයන්ට නගරයේ වෙළඳ සැල් හා දේශීය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි කියලා තියෙනවා. හෙළ කුරුඳු තේ ව්‍යාපාරයේ එල්මැති පාර්ශවයක් වන සේවකයන් සහ ගනුදෙනුකරුවන් සඳහා සිද්ධියේ ඇතුළත් නිදසුන බැගින් ලියන්න. ආ කොටස වගේ වශයෙන් අහලා තිනවා. ඉහත තුනේ ආහි දැක්වූ ඇල්මැති පාර්ශවය හෙළ කුරුඳු තේ ව්‍යාපාරය කෙලෙහි උනන්දුවක් දැක්වීමට හේතුව බැගින් ලියන්න කියලා තියෙනවා. අපි බලමු මේක කොහොමද සටහන් කරන්න කියලා. මෙන්න මේ ආකාරයට සේවකයන් කවුද කාන්ති ගනුදෙනුකරුවන් මඩල් දුව නැරඹීමට පැමිණෙන සංචාරකයන් නගරයේ වෙළඳ සැල් සහ දේශීය පාරිභෝගිකයන් ගන්න පුළුවන්. ඒතර ආ කොටසට ලියන්න පුළුවන් කාන්ති සාධාරණ වැටුප් ලබා ගැනීම රැකියාවේ සුරක්ෂිතභාවය සංචාරකයන් නගරයේ වෙළඳ සැල් සහ දේශීය පාරිභෝගිකයන් අපිට ගන්න පුළුවන් මේ ඇල්මක් දක්වන පාර්ශවයන් සාධාරණ මිලකට භාණ්ඩ ලබා ගැනීම ගුණාත්මක නිෂ්පාදනය ලබා ගැනීම සහ ගුණාත්මක භාවයෙන් යුතු කුරුඳු තේ ලබා ගැනීම කියන එක අපිට ගන්න පුළුවන් මෙන්න මේ ඇල්මක් දක්වන පාර්ශවයන් ඇල්මක් දක්වන්නේ ඇයි කියන එකට. හරි අපි බලමු හතරවෙනි කොටසට මොනවාද අදාළ වෙන්නේ කියලා. ව්‍යාපාර නාම කීපයක් දීලා තිනවා. ශක්ති බතික් නිෂ්පාදකව සකුරා බිම්මල් සුවය ආරෝග්‍ය ශාලාව සාගර රියදුරු පාසල. ඉහත එක් එක් ව්‍යාපාර සඳහා සපුරාලන මිනිස් අවශ්‍යතාවය බැගින් ලියන්නේ. එක් එක් ව්‍යාපාරයේ නිෂ්පාදිත ස්වභාවය අනුව අවසන් අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගයේ නැත්නම් ව්‍යාපාර වර්ගය දක්වන්න කියලා තියෙනවා. අපි බලමු. මෙන්න මේ ආකාරයට අපි ලියන්න පුළුවන්. ඇඳුම් ආහාර සෞඛ්‍ය අධ්‍යාපනය පළවෙනි ව්‍යාපාර ක්‍රමය ඇඳුම් ආහාර සෞඛ්‍ය අධ්‍යාපනය කියන ව්‍යාපාර. එතකොට මේක පළවෙනි ව්‍යාපාරය භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය, දෙවෙනි එක භාණ්ඩ නිෂ්පාදනය, 3 සහ 4 සේවා සැපීමේ ව්‍යාපාර කියලා අපිට බෙදා දක්වන්න පුළුවන් ඔයාලට. මේක කැමති ආකාරයට වගුවක් ආශ්‍රයෙන් හරි නැත්නම් මේ ආකාරයට ලියලා හරි බෙදලා දක්වන්න පුළුවන්. එතකොට මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ සම්පූර්ණ උත්තර වලට අපි පිළිතුරු සැපයුවොත් ඒ කියන්නේ සම්පූර්ණ උත්තර වල ඔයාලා සම්පූර්ණ ලකුණු ගත්තොත් සම්පූර්ණ ලකුණු 8ක් හිමි වෙනවා. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 2කුත් දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 2කුත් තුන්වෙනි එකට ලකුණු 2කුත් සහ හතරවෙනි එකට ලකුණු 2ක් වශයෙන් ලකුණු 8ක් හිමි වෙනවා. මම හිතන්නේ දෙවෙනි ප්‍රශ්නෙත් ඔයාලට ලකුණු 8ම ගන්න පුළුවන් දුවේ පුතේ. හරි අපි බලමු
තුන්වෙනි ප්‍රශ්නය කියන්නේ මොකක්ද කියලා තුන්වෙනි ප්‍රශ්නේ වාණිජ බැංකුවක් කියන කුමක්ද කියලා අහනවා වාණිජ sannivedana ක්‍රමයක් තෝරා ගැනීම සලකා බැල යුතු කරුණු දෙකක් ලියන්න කියලා තියෙනවා ඊළඟට ඒකේ දෙක බලමු පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වාණිජ බැංකුවක් කියන්නේ කුමක්ද කියලා ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු ගිණුම් මෙන්ම ජංගම ගිණුම්ද පවත්වාගෙන යමින් ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය විවිධ බැංකු සේවාවන් සපයනු ලබන ආයතන වාණිජ බැංකු ලෙස හැඳින්වේ කියලා ලිව්වොත් ඔයාලට ලකුණු එකක් හම්බ වෙනවා. එතකොට බලමු අපි ඊළඟ ප්‍රශ්නේ sannivedana ක්‍රමයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු දෙකක් ලියන්න කියලා. එතකොට ඒකේ තියෙනවා සුදුසු බව, වේගවත් බව, පිරිවැය, පැහැදිලි බව, තේරුම් ගත හැකි බව, භාවිතා කිරීමෙන් පහසුව කියන sannivedana ක්‍රමයක මූලිකාංග නැත්නම් sannivedana ක්‍රමයක් පාවිච්චි කිරීමේදී බලපාන සාධක නැත්නම් සලකා බැලිය යුතු කරුණු කියන එක මෙන්න මේ ආකාරයට හතරක් විදිහට අපිට ලියන්න පුළුවන්. එතකොට මේකටත් ලකුණු එකක් හිමි වෙනවා. හරි. එතකොට පහත සඳහන් ප්‍රකාශ සත්‍ය තථාගත දක්වන්න තියෙන ඉතිරි කිරීමේ තැන්පතු වලට සාපේක්ෂව විස්තර තැන්පතු සඳහා ඉහළ පොලියක් හිමි වේ. ඒක සත්‍යයි. උපරිම විශ්වාසයේ නැමැති රක්ෂණ මූලධර්මයේ අදාළ වන්නේ දේපල රක්ෂණය සඳහා පවුනේ ඒක අසත්‍යයි. sannivedana යනු බාහිර පුද්ගලයන් සහ ආයතන අතර පවුනක් තොරතුරු හුවමාරු කර ගැනීම ඒකත් අසත්‍යයි. කිසියම් රටක් විදේශ රටක් හෝ රටවල් දේශීය රටවලට දේශීය නිෂ්පාදන විකිණීම අපනය ලෙවදාම් ලෙස හැඳින්වේ. ඒක හරි සත්‍යයි. එතකොට මේකේ මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. පළවෙනි එක සත්‍යයි, දෙවෙනි එකත් අසත්‍යයි, තුන්වෙනි එකත් අසත්‍යයි, හතරවෙනි එක සත්‍යයි. හරි. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා. තුන්වෙනි කොටසේ තුන්වෙනි ප්‍රශ්න එකකට අදාළ තුන්වෙනි කොටස ලංකා බැංකුවේ ජංගම ගිණුමක් පවත්වාගෙන ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් විශේෂ රේඛනයක් සහිත රුපියල් ලක්ෂ 2ක චෙක්පත මහජන බැංකුවේ ජංගම ගිණුම් හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් PLC වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා ටෙලිකොම් PLC මගින් සපයන උපකාරක සේවා වෙන වෙනම ලියන්න කියලා තියෙනවා. ඉහත සිද්ධියට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිකුත් කළ චෙක්පත රේඛනය කර තිබූ ආකාරය දක්වන්න. අපි බලමු මෙන්න මේක. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රවාහණයට තමයි නැත්නම් මොකද්ද ලංකාවට මුහුදු මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම අදාළ කටයුතු තමයි සිද්ධ කරන්නේ. ඒකට අදාළ පහසුකම් සපයන එක තමයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිද්ධ කරන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් sannivedanයේ ප්‍රධානතම පහසුකම් සැපයුම්කරු තමයි ටෙලිකොම් කියන්නේ. ඒ ලංකාවේ මෙන්න මේ දෙක අපි ලියන ශ්‍රී ලංකා වරාය අධිකාර ප්‍රවාහනය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් sannivedanය කියන එක. එතකොට මෙන්න මේ රේඛනය කර තියෙන ආකාරය අපිට ආකාර තුනකට දක්වන්න පුළුවන්. ඔයාලට මේ ආකාර තුනම හරි ආකාර තුනෙන් එකක් හරි දක්වන්න පුළුවන්. මහජන බැංකුව ආදායකයාගේ ගිණුමට පමණයි මහජන බැංකුව කියලා ලියන්න පුළුවන්. මහජන බැංකුව කියලා විතරක් රේඛනය කරන්නත් පුළුවන්. ඒක නිසා මේ රේඛනයන් පිළිබඳව ඔයාලා මතක තියාගන්න ඕන දුවේ පුතේ. හරි. ඊළඟට විපුල තම පියාට අයත් මෝටර රථය පදවාගෙන යන අතරතුර අනතුරකට භාජනය වේ. ඒ බව විපුල තම දුරකථනයෙන් රක්ෂණ සමාගමට දැනුම් දුන්නේය. රක්ෂණ නියෝජිතයා පැමිණ ඇස්තමේන්තු කළ හානියට අදාළ වන්දි මුදල විපුල ඉල්ලා සිටියද ඔහුට එය ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී. මේකදී රක්ෂණ වන්දි මුදල විපුලට ප්‍රතික්ෂේප වීමට හේතු වූ රක්ෂණ මූලධර්මය කුමක්ද? ඉහත සිද්ධිය ඇතුළත් විද්‍යුත් sannivedana ක්‍රියාවලිය හඳුනාගෙන එහි යවන්නා පණිවිඩය මාධ්‍ය සහ ලබන්නා ප්‍රතිප්‍රාරය ප්‍රතිපෝෂණය යන දේවල් සඳහා නිදසුන් ලියන්න කියලා තියෙනවා. අපි බලමු මේක කොහොමද ලියන්නේ කියලා. ඒතර මේකේ තියෙනවා රක්ෂ හිමිකම. එතකොට මේක විපුලගේ තාත්තට තමයි මෝටර රථේ නැත්නම් එයාගේ පියාට තමයි හිමි වෙලා තිබු මෝටර රථේ. ඒක නිසා රක්ෂ හිමිකමක් නැති නිසා මේක ගෙවීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒතර මේක අපි පණිවිඩය නැත්නම් sannivedana මාධ්‍ය විදිහට ගත්තොත් යවන්නා විපුල පණිවිඩය මෝටර රථයේ අනතුරට ලක්වීම මාධ්‍ය විද්‍යුත් වාචික සහ විද්‍යුත් වාචික කියලා ලියන්නත් පුළුවන් අපිට. ලබන්නා රක්ෂණ සමාගම විදිහට ගන්නත් පුළුවන්. හරි ප්‍රතිචාරය අනතුරු සිදු ස්ථානයට පැමිණෙන බව දැනීම නැත්නම් පවණිවිජය ලබා ගැනීම ප්‍රතිපූෂණය කියන්නේ අනතුරු සිදු ස්ථානයට රක්ෂණ නියෝජිතයා පැමිණීම කියන එක තමයි. එතකොට මේකටත් අපි දුවේ පුතේ ඔයාලට ලකුණු 8ක් හිමි වෙනවා. මේකටත් හරි උත්තර ලිව්වොත් ලකුණු 8ක් ගන්න පුළුවන්. 8න් 8ම ගන්න පුළුවන් ඔයාලට මේ ව්‍යාපාර අධ්‍යයන කොටස් නැත්නම් ගිණුම්කරණයට අදාළ නොවන ව්‍යාපාර අධ්‍යයන කොටස් ටික හරියට කටපාඩමින් හෝ ඔයාලා හරියට මතකයේ ධාරණය කරගෙන හිටියොත් මේ ලකුණු 8ම ගන්න පුළුවන්. හරි ඊළඟට අපි බලමු අලවිකරණය යනු කුමක්ද කියලා අහලා තිනවා. හතරවෙනි ප්‍රශ්නේ විදිහට අලවිකරණයේ මිශ්‍රයේ නිෂ්පාදිත විචල්‍යයට ඇතුළත් වන අයිටම දෙකක් ලියන්න කියලා තියෙනවා. එතකොට මේක ඔයාලගේ අදාළ වෙන්නේ 11 වෙනි ශ්‍රේණියේ අලවිකරණය පාඩම් මේකකට අපි බලමු. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමින් යුත් නිෂ්පාදිතයන් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය අලවිකරණය නැත්නම් මේක මේ විදිහට ලියන්න පුළුවන්. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ මිල කිරීමේ හා බෙදා හැරීමේ
නැත්නම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සහ ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය අලෙවිකරණය කියලා ලියන්නත් පුළුවන්. ඒතර අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. අලෙවිකරණ මිශ්‍රයේ නිෂ්පාදිතය සහ නිෂ්පාදිතය යන විචාලයට ඇතුළත් අයිටම දෙකක් ලියන්න. නිෂ්පාදිතය කියන්නේ ප්‍රොඩක්ට් කියන එකට ඇතුළත් ගුණත්වය අංගෝපාංග ගුණාංග නැත්නම් මෝස්තරය ඇසුරුම වෙළඳ නාමය ප්‍රමාණය වගකීම සේවා කියන එක තමයි මේකට අදාළ වෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ සත්‍ය අසත්‍ය ලියන්න තියෙන්නේ. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන දක්වන්න. අසීමිත සම්පත් කාර්යක්ෂමව යොදා ගැනීමේ ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලිය කළමනාකරණය වේ. ඒකේ අසීමිත සම්පත් නෙවෙයි සීමිත සම්පත්. ඒක නිසා මේක අසත්‍යයි. දෙවෙනි එක තමයි ව්‍යාපාරයක අලෙවිකරණ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අලෙවිශ්‍රේ වැදගත්ම විචල්යක් වන්නේ ස්ථානයයි. එතකොට මේ දෙවෙනි එකටත් උත්තරේ වෙන්නේ ඒකත් අසත්‍යයි. අපි බලමු තුන්වෙනි එක මොකක්ද කියලා. ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කමිෂන් සභාව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුල පවත්නා නියාමන ආයතනයේහි හරි මේක කොටස් වෙළඳපොළ සහ මූල්‍ය වෙළඳපොළ ආයතන නියාමනය සඳහා පවතින ආයතනයක්. ඒතකොට ඊළඟට රජයේ දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන. ඒතකොට දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න නෙවෙයි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන දුවේ පුතේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න. ඒක නිසා මේකත් අසත්‍යයි කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. හරි ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක අලෙවි කළමනාකරුවෙකු නිෂ්පාදිතයක් හඳුන්වා දෙමින් කළ ප්‍රකාශයක් පහත දැක්වේ. උණුසුම රඳවා ගත හැකි නිල් පැහැති නව කෑම ඇසුරුවෙන් පිරිවෙන රුපියල් 100කි. පිරිවැයට 10%ක ලාභාන්තිකයක් සහිතව මිලේ නියම කිරීමටත් අලෙවි ප්‍රවර්ධකයින් මගින් නගරයේ පාසල් අසල මූලික හඳුන්වා දීම් සිදු කිරීමටත් තීරණය කර ඇත කියලා තියෙනවා. ඉහත ප්‍රකාශය ඇතුළත් අලෙවිකරණ මිශ්‍රයේ විචල්යන් වන නිෂ්පාදිතයේ මිල ස්ථානය සහ ප්‍රවර්ධනය සඳහා නිදසුන් බැගින් ලියන්න. ඉහත ප්‍රකාශය ඇතුළත් සැලසුම් කරනට අදාළ කාර්යයන් සඳහා නිදසුන් ලියන්න කියලා තියෙනවා. අපි බලමු මේක කොහොමද ලියන්නේ කියලා. හරි. නිෂ්පාදිතය තමයි උණුසුම රඳවා ගත හැකි නිල් පැහැති කෑම ඇසුරුම් මිල පිරිවැය රුපියල් 100යි ලාභාන්තිකය 10%. කියන්නේ විකුණුම් මිල 110යි. ස්ථානයේ නගරයේ පාසල් අතල ප්‍රවර්ධනය අලෙවි ප්‍රවර්ධකයින් මගින් කියන එක ලියන්නත් පුළුවන්. ආ කොටසට අපිට ලියන්න පුළුවන්. මේකේ ආ කොටස විදිහට අහලා තියෙන ප්‍රශ්නෙට අපිට උත්තර ලියන්න පුළුවන්. ඉහත ප්‍රකාශය ඇතුළත සැලසුම් කරණයට අදාළ කාර්යයක් සඳහා නිදසුනක් ලියන්න. එතකොට මේක අලෙවි ප්‍රවර්ධකයන් නැත්නම් අලෙවි ප්‍රවර්ධකයන් මගින් මූලික හඳුන්වා දීම පාසල් අසල සිදු කිරීමට තීරණය කර කිරීම මේක ලියන්න පුළුවන් සංවිධානයේට අදාළ කාර්යයක් විදිහට. ඒකට මේකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද පුතේ අපේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් හරි සංවිධානය කරන්නට සැලසුම් කරන්නට අදාළ කාර්යයක් මොකද්ද? පාසල් අසල විකුණන්න තමයි මේක සැලසුම් කරලා තියෙන එක ඔයාලා අහන්න ඕනේ අපේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්. ඊළඟට හතරවෙනි කොටස විදිහට දීලා තියෙනවා සාමාට රුපියල් ලක්ෂයක ඉතිරි කිරීම තැන්පතුවක්ද අමරට රුපියල් 80000ක ස්ථාවර තැන්පතුවක්ද රුවන්ට රුපියල් 50000ක කොටස් වෙළඳපොළ ආයෝජනයක්ද ඇත. ඉහත ප්‍රකාශනයේ තිදෙනාගේ වැඩිම අවදානමක් සහිත ආයෝජනය සිදු කර ඇත්තේ කවුද? එතකොට මේකේ වැඩිම අවදානමක් තියෙන ආයෝජනය කළා තියෙන්නේ කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම. ඒකෙදි රුවන් තමයි එන්නේ. රුවන් තමයි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා තියෙන්නේ. මේක වැඩිම අවදානමක් සහ වැඩිම අවදානමක් තිබුණාට වැඩි ප්‍රතිලාභයක් හිමි වෙන ආයෝජන මාර්ගයක්. ඊළඟට කොටසින් අහලා තියෙනවා සාමාගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය රුවන්ගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයට වඩා වැඩි විය යුතුය. මෙම ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද? හේතු දක්වන්න කියලා තියෙනවා. සාමා ප්‍රතිලාභ අනුපාතය රුවන්ගේ අපේක්ෂිත ප්‍රතිලාභයට වැඩි විය යුතුය කියන එක ඔයාලා එකඟ වන්නේද කියලා අහලා තියෙනවා. මේකට එකඟ නොවේ කියලා තමයි උත්තරේ එන්න ඕනේ. එකඟ නොවේ. එතකොට මේ කොටස් වෙළඳපොළ ආයෝජනයේ ඉහළ අවදානමක යුතු වීම නිසා රුවන්ගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය වැඩි. එතකොට ස්ථාවර තැන්පතුක අවදානම අඩු නිසා අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය අඩුයි. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නේ කොටස් 4ට නිවැරදිව පිළිතුරු සැපයුවොත් ඔයාලට ලකුණු 8ක් හිමි වෙනවා. හරි. එතකොට මේ දෙවන කොටසෙමුත් කියලා තියෙනවා ඔයාලට ඒකෙමුත් ප්‍රශ්න දෙකකට තමයි පිළිතුරු ලියන්න තියලා තියෙන්නේ. එතකොට ප්‍රශ්න ඔක්කොම 5කට තමයි ලියන්න ඕනේ මේකේ. මේක ඉහත කොටසින් 2යි මේකෙන් 2යි අනිවාර්ය ප්‍රශ්නේ පළවෙනි කොටසේ ඒකත් එක්ක. අපි බලමු දෙවෙනි කොටසේ ගිණුම්කරණයට අදාළ කොටසෙන් කොහොමද ප්‍රශ්න සැකසීලා තියෙන්නේ කියලා. ව්‍යාපාරයක හිමිකම කුමක්ද කියලා අහලා තියෙනවා. කේවර ස්වාමී ව්‍යාපාරයක හිමිකම වෙනස් වෙන අවස්ථා දෙකක් ලියන්න කියලා තියෙනවා. අපි බලමු මේක කොහොමද සටහන් කරන්න කියලා.
ව්‍යාපාරයක අයිතිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම් ලෙසින් හැඳින්වේ. හිමිකම යනු මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ පසු ලැබෙන අගයයි. එතකොට ඒකටත් ලකුණක් හිමි වෙනවා ඔයාලට. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට කොහොමද ලියන්නේ කියලා. පහත සඳහන් ගනුදෙනු දිත්ත සටහන් ලියන්න කියලා තියෙනවා. ණයගැති මාදුකින් රුපියල් 7000ක චෙක් පත ලැබීම. එතකොට මොකද්ද? ණයගැති ගිණුම් බැර බැංකු ගිණුම හර නැත්නම් මුදල් ගිණුම හර කියලා ලියන්නත් පුළුවන්. ගෘහ භාණ්ඩ වෙළඳ සැලකීමේ නදුන් තම ව්‍යාපාරයෙන් 35000ක් වූ කෑම මේසයක් තම පෞද්ගලික ප්‍රයෝජන සඳහා ගෙන යාම. එතකොට මොකද්ද? මේකේ අඩු වෙනවා මොකද්ද? ව්‍යාපාරේ මොනවාද ගැනුම් ගිනුම බැර ගැනිලි ගිනුම හර වෙනවා. අන්න ඒක තමයි දිස්ත්‍රාණ. අපි මේක ලියන ආකාරය බලමු. මෙන්න මේ ආකාරයට අපිට ලියන්න පුළුවන්. අමතර ප්‍රාග්ධනයේ දීවීම ගැනිලි ආදායම් සහ වියදම් කියන එක මේකට පළවෙනි කොටසට ගන්න පුළුවන්. මේක අපි පළවෙනි කොටස ලියන්න බැරුණා දුවේ පුතේ. වෙන හිමිකම් වෙනස් වෙන අවස්ථා, හිමිකම් වෙනස් වෙන අවස්ථා, අමතර ප්‍රාග්ධනයේ යෙදවීම, ගැනිලි ආදායම් වියදම් කියන එක ලියන්න පුළුවන්. එතකොට මේකේ ආ කොටස අපි බලමු. අර මොනවාද? මුදල් ලැබීම, මුදල් ගිණුම හර වෙනවා චෙක් පතක් ලැබුණත්. බැංකු නැත්නම් මාදවගේ ගිණුම බැර වෙනවා. ණය ගැතියෙක්ගෙන් චෙක් පතක් ලැබීම සටහන් කිරීම තමයි අපි මේ සටහන් කරේ. හරි ඉස්සෙල්ලාම අපි මේක බැංකුවේ තැන්පත් කරලා කියලා නැති නිසා මුලින්ම අපි සටහන් කරන්නේ මුදල් ගිණුම. ඒක නිසා මුදල් ගිණුම යොදා ගැනීම වඩා නිවැරදි. කොටස අපි බලමු. පෞද්ගලික ප්‍රයෝජනට මේසයක් ගෙන යාම ලියන්නේ මොකක්ද? ගැනිලි ගිණුම හර වෙලා ගැනුම් ගිණුම් බැර වෙනවා. මොකද්ද? ගැනුම් කියන වියදමෙන් මේක අඩු වෙලා හිමිකමෙමුත් අඩු වෙන්න ඕන නිසා. හරි ඊළඟ එක සටහන් කරන ආකාරය බලමු. මේකේ තුන්වෙනි කොටස මේකේ තියෙනවා. ගිණුම් කරන සමීකරණයක් දීලා. එතකොට මේ ගිණුම් කරන සමීකරණේ 10 එක දිනට අදාළ වත්කම් වගේ හිමිකම් දීලා තියෙන. ඒකට අවශ්‍ය වන්නේ වටිනාකම් සහිත ගනුදෙනු ටික ලියන්න තියෙනවා ඊළඟට. ඉහත ගනුදෙනු සටහන් කිරීමෙන් පසු 2019 10.5 දිනට ව්‍යාපාරයේ මූලික ගිණුම් කරන සමීකරණයේ වටිනාකම් සහිතව දක්වන්න තියෙනවා. අපි බලමු මේක දක්වන ආකාරය කොහොමද කියලා. මෙන්න මේ ආකාරයට අපිට ලියන්න පුළුවන්. පළවෙනි එක ගනුදෙනුව මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. රුපියල් 15000ක් වටිනා ලීබඩු තොගයක් ණයට ගැනීම. දෙවෙනි ගනුදෙනුව ලියන්න පුළුවන් රුපියල් 25000ක් වටිනා ලීබඩු අත්පිට මුදලට ගැනීම. තුන්වෙනි ගනුදෙනුව අපිට ලියන්න පුළුවන් රුපියල් 10000ක් පිරිවැය වූ බඩු තොගයක් රුපියල් 12000කට ණයට විකිණීම. මේක නැත්තම් මේ විදිහට ලියන්න පුළුවන් රුපියල් 10000ක් පිරිවැය වූ බඩු තොගයක් රුපියල් 2000ක ලාභාන්තිකයක් සහිතව ණයට විකිණීම. හතරවෙනි එක ලියන්න පුළුවන් අපිට රුපියල් 10000ක් වූ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී රුපියල් 1000ක වට්ටමක් ලැබීම. ඊළඟට නැත්තම් ඒක මෙහෙම ලියන්න පුළුවන්. හතරවෙනි ගනුදෙනුව රුපියල් 10000ක ණය හිමියෙකු පියවීමට 9000ක් ගෙවීම කියලා ලියන්න පුළුවන්. නැත්තම් 10%කට වට්ටමකට යටත් වන අහිමියන්ට ගෙවීම කියලා ලියන්නත් පුළුවන්. ඒතර මේ මූලික ගිණුම් කරන සමීකරණයේ ඉහත ගනුදෙනු ගැලපුවාට පස්සේ වත්කම් රුපියල් 2,58,000යි, හිමිකම රුපියල් 2,03,000යි, වගකීම රුපියල් 55,000ක් විදිහට ලියන්නත් පුළුවන්. නැත්නම් මේ ආකාරයට ගණනය කරලා දුවේ පුතේ ලියන්න පුළුවන් ඔයාලට 2,58,000 2,03,000 සහ 55,000. එතකොට මේකටත් ලකුණු දෙකක් හිමි වෙනවා. හරි. ඊළඟ ගනුදෙනුව අපි බලමු. රුවන් ට්‍රේඩර්ස් C නොවැම්බර් මාසය සඳහා ලැබුණු මුදල් සුළු මුදල් අග්‍රමිය 1000කි නොවැම්බර් මාසයේ සුළු මුදල් ගෙවීම පහත දැක්වේ කියලා විස්තර දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු සුළු මුදල් සොටක සටහන් කිරීම සහ 2019 11 දිනට සුළු මුදල් පොත ශේෂය කර තුලනය කර දැක්වීම නැත්නම් ශේෂය ලබා ගැනීම කියන එක බලමු. මෙන්න මේ ආකාරයට සුළු මුදල් පොතේ ගනුදෙනු සටහන් කරනවා. මේ අදාළ ලැබීම් සටහන් කරනවට ලකුණු එකක් හිමි වෙනවා. මේ ගනුදෙනු සටහන් කරනවට ලකුණු භාගයක් හිමි වෙනවා. අදාළ විශ්ලේෂණ තීරු වලට බෙදලා ඔයාලා ගනුදෙනු දක්වනවට ලකුණු භාග හිමි වෙනවා. ශේෂය පහතට ගෙන ගියා කියලා ඒ අග්‍රමී ප්‍රතිපූර්ණය කරන්න නැත්නම් වියදම් මුදල සොයා ගන්න පුළුවන්. ඔයාලට මේ ආකාරයට වියදම් වෙලා තියෙනවා රුපියල් 630ක්. අතති මුදල සුළු මුදල් බාරකරු සතුව 370ක්. එතකොට මෙන්න මේ 370 විශේෂය ගන්නවටත් ඔයාලට ලකුණු භාගයක් හිමි වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු ප්‍රශ්නෙට ලකුණු 12ක්. මේ ලකුණු 12න් ඔයාලට ලකුණු 12ම ගන්න පුළුවන් වෙන්න ඕන මං හිතන්නේ මේ පාඩම් සියල්ලම හරියට ඔයාලා හදාarලා තියෙනවා නම්. හරි ඊළඟට අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ කොහොමද සාකච්ඡා කරන්න කියලා. ශේෂ පිරික්සුමින් තමයි මේ ප්‍රශ්නේ සහ ලෙජර් ගිණුම් මේ අදාළ පාඩම් වලින් තමයි මේ ප්‍රශ්නේ සැකසීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා. ඒ තුන කරන්නේ කොහොමද කියලා තුනක් නෙමෙයි හතරක් තියෙනවා. ඒ හතර කරන්නේ කොහොමද කියලා අපි බලමු දුවේ පුතේ. ඒ හතර කරන්න විශේෂයෙන්ම ඔයාලා ගාන කියවද්දි ගාන කියවලා අවශ්‍ය වන්නේ කියන කොටස කියවලා අදාළ විස්තර කියවන්න. ඒතර ශේෂ පිරික්සුමේ අනු කුමක්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් වෙන ගිණුම් කරන මූලිකාංග දෙකක් දක්වන්න කියලා ලියලා තියෙනවා. අපි බලමු ශේෂ පිරික්සුම කියන්නේ කුමක්ද කියලා ලියන විදිය.
යම් කාලච්ඡේදයක් අවසානයේ ව්‍යාපාරයේ ලෙජරේ ඇතුළත් හරහා බැරශේෂවල එකතුව වෙනම තීරු දෙකක් ඇතුළත් කර පිළියෙල කරනු ලබන ලැයිස්තුව ශේෂ පිරික්සුම කියලා තියෙනවා. එතකොට ගිණුම් කරන මූලිකාංග මොනවද කියලා තියෙනවා? වත්කම්, එනකම් වගකීම්, හිමිකම් කියන ඒවා තමයි ශේෂ පත්‍රය නැත්තම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූලිකාංග වෙන්නේ. අපි ඒකේ ආ කොටස බලමු කොහොමද හදන්නේ කියලා. ආ කොටස හරි ඒකේ දෙවෙනි කොටස අපිට තියෙනවා. ආ කොටසට අපි උත්තර දෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූලිකාංග දෙකක් කිව්වම මොකද හිමිකම්, වත්කම් සහ වගකීම් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙන්නේ. ඒකේ හිමිකම් මොනවාද? හිමිකම් සහ වගකීම් වලින් වත්කම් උපයාගත් ආකාරය නැත්නම් වත්කම් උපයා ගන්න හිමිකම් සහ වගකීම් භාවිතා කරපු ආකාරය තමයි දක්වන්නේ. හරි අපි බලමු සිතුම්ගේ ව්‍යාපාරයේ ගනුදෙනු දීලා තියෙන දෙවෙනි කොටසේ. එතකොට මේකේ ගිණුම් ගත කර ඇති ආකාරය දීලා තියෙනවා. ලෙජර් ගිණුමුත් දීලා තියෙනවා. මේකෙදි අපිට කියන්නේ මොනවාද? ඉහත ගිණුම් තැබීමේදී සිදු වී ඇති වැරදි මොනවාද? වැරදි මොනවාද? වටිනාකම් සහිතව ලියා දැක්වීම සහ වැරදි වලින් ඕනෑම දෙකක් නිවැරදි කිරීමේ ජෝනල් සටහන. එතකොට ඔයාලගේ හැම එකම අහන්නේ ඕනෑම දෙකක් නිවැරදි කරන්න තමයි ජර්නල් සටහන් අහන්නේ. අපි බලමු. වැරදි ටික මෙන්න මෙහෙම විදිහට ලියන්න පුළුවන් අපිට. ණයට ගැනුණු රුපියල් 45000ක් ගිණුම් වල සටහන් නොකිරීම, විදුලි බිල ගෙවීම රුපියල් 8000ක් මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කර විදුලි බිල් ගිණුමට බැර සටහන් කිරීම හෝ නැත්නම් අපිට තව ලියන්න පුළුවන් විදුලි බිල් ගෙවීම රුපියල් 8000ක් විදුලි ගිණුමේ බැරට සටහන් කිරීම කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් විදුලි බිල් ගෙවීම රුපියල් 8000 මුදල් ගිණුමේ මෙන්ම විදුලි ගිණුමේද බැරට සටහන් කිරීම කියලා ලියන්නත් පුළුවන්. ලී බඩු මිලදී ගැනීම සඳහා රුපියල් 12000ක මුදල් ගිණුමේ නිවැරදිව සටහන් වුවත් එම වටිනාකම් ගැනුම් ගිණුමට හර කර තිබීම කියන එක ලියන්නත් පුළුවන්. නැත්නම් ඒක මේ විදිහට ලියන්න පුළුවන්. ලී බඩු ගිණුමේ ලී බඩු මිලදී ගැනීම ගැනුම් ගිණුමට හර කර තිබීම. ඊළඟට හතරවෙනි එක විදිහට අපි ලියන්න පුළුවන්. අත්පිට විකුණුම් මොනවාද? රුපියල් 30000ක් මුදල් ගිණුමේ පමණක් සටහන් වීම නැත්නම් අත්පිට විකුණුම් රුපියල් 30000ක් විකුණුම් ගිණුමට බැර නොකිරීම කියලා ලියන්න පුළුවන්. නැත්නම් ඒකේ මේ විදිහට ලියන්න පුළුවන්. අත්පිට විකුණුම් රුපියල් 30000ක් මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කර විකුණුම් ගිණුමේ බැරට සටහන් නොවීම කියලා හරි ලියන්න පුළුවන්. මේ කොහොම ලිව්වත් හරි දුවේ පුතේ. එතකොට මේ ඕනෑම දෙකක් නිවැරදි කරන්න ජර්නල් සටහන් ලියන්න කියලා තියෙනවා. එතකොට මේ හතරෙන් ඕනෑම දෙකක් ලියන්න තියෙනවා ඔයාලට. මේ හතරම ලියන විදිහ අපි බලමු. ගැනුම් නිවැරදි කරන්නේ ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම් බැර කරනවා. 45000ක ණයට ගැනුම් ගිණුම් වල සටහන් නොවීම නිවැරදි කිරීම. විදුලි බිල් ගිණුම හර කළා අවිනිශ්චිත ගිණුම් බැර කරනවා. විදුලි බිල් ගෙවීම රුපියල් 8000ක් විදුලි බිල් ගිණුමේ බැරට සටහන් වීමේ වරද නිවැරදි කිරීම කියලා ලියනවා. ඊළඟට ලී බඩු ගිණුම හර කරලා ගැනුම් ගිණුම 12000ක් බැර කරනවා. ලී බඩු ගැනුම් ගිණුමේ සටහන් වීම නිවැරදි කිරීම ඒක ලියනවා. මේක ස්ථාවරවත්කමක් නිසා නැත්නම් ජංගම නොවනවත්කමක් නිසා. අවිනිශ්චිත ගිණුම හර කරනවා විකුණුම් ගිණුම් බැර කරනවා. අත්පිට විකුණුම් රුපියල් 30000ක් විකුණුම් ගිණුමේ සටහන් නොවීමේ වරද නිවැරදි කිරීම. එතකොට මේකත් මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. හරි දුවේ පුතේ අපි ඊළඟට බලමු ඊළඟ ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ නිර්මාල්ගේ ව්‍යාපාරය නිෂ්පාදන පිරිවැය ලේඛනය සකසන්න තියෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්නේ මොකක්ද අපිට ලබා දීලා තියෙන්නේ කියලා. හරි නිල්මාර් විසින් පාවිච්චි කළ ප්ලාස්ටික් බෝතල් මල් බඳුන් නිපද වාල විකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී 2019 මේ මාසයට අදාළ තොරතුරු දීලා තියෙන අතිරේක තොරතුරු දීලා තියෙන අවශ්‍ය වන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනය පිළියෙල කිරීම කියලා තියෙනවා. අපි බලමු නිෂ්පාදන පිරිවැය ලේඛනය කොහොමද පිළියෙල කරන්නේ කියලා. නිෂ්පාදන පිරිවැය ලේඛනය ඔයාලට පිළියෙල කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට 2019 5:31 අවසන් වර්ෂයේ සඳහා අවසන් මාසය සඳහා 2019 5:31 දිනෙන් අවසන් මාසය සඳහා හොඳට මතක තියාගන්න අවසන් මාසය සඳහා කියලා ගන්න ඕනේ මේ නිෂ්පාදන පිරිවැය ලේඛනය. එතකොට ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය කියලා අපිට බෙදා ගන්න පුළුවන්. ඍජු ද්‍රව්‍ය ප්ලාස්ටික් බෝතල් 13000යි. මල් බඳුන් සකස් කිරීමේ පිරිවැය සකස් කරන්නාගේ පිරිවැය නැත්නම් වැටුප් එක ගන්න පුළුවන් රුපියල් 6000යි. එතකොට මේ මල් බඳුන් වල ප්‍රාථමික පිරිවැය නම් 19000ක. එතකොට වක්‍ර ද්‍රව්‍ය වක්‍ර වෙනත් විදුලි ගාස්තු සාශය එකතු කරලා ඒකත් අදාළ සියල්ලම එකතු කරලා අපි ගත්තම එනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 6000න් නැත්නම් වක්‍ර පිරිවැය එනවා 6000ක්. එතකොට මුළු නිෂ්පාදන පිරිවැය 25000ක් එනවා. මෙන්න මේක තමයි උත්තරේ නිෂ්පාදන පිරිවැය ලේඛනය පිළියෙල කරාම. හරි ඊළඟට අපි බලමු ඊළඟ ගාන හදන්නේ කොහොමද කියලා. මේකේ දීලා තියෙනවා අපිට සෑම්ගේ ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයේ තොරතුරු දීලා තියෙනවා. එතකොට මේක දීලා අපිට කියලා තියෙනවා 2019 සඳහා බැංකු ප්‍රකාශනය පිළියෙල කරන්න අන්න. බැංකු සැලසුම් ප්‍රකාශනයේ දුවේ පුතේ බැංකු ප්‍රකාශනය තමයි අපිට හදන්න කියලා තියෙන්නේ. බැංකුව විසින් එවූ බැංකු ප්‍රකාශනය. ඊට අමතරව ඉහත තොරතුරු වලින් ව්‍යාපාරයේ බැංකු ගිණුම සංශෝධනය කර සඳහා යොදා ගන්න අයිටම දෙකක් නම් කරන්න තියෙන්නේ. හරි අයිටම
වලින් පිළියෙල කරන්න කියලා නෑ. අපි බලමු මේ කොහොමද මේ බැංකු ප්‍රකාශනය පිළියෙල කරන්න කියලා. මෙන්න මේ ආකාරයට ශේෂය ඉදිරියට ගෙන ගියා දෙම්මා. ඊට පස්සේ මුදල් වැටුප්පේ අදාළ හර තීරුවේ සටහන් කරන ඒවා, බැංකු ගිණුමේ හර තීරුවේ සටහන් කරන ඒවා, බැංකු ප්‍රකාශයේ බැර තීරුවේ සටහන් වෙන්න ඕනි. බැංකු ප්‍රකාශයේ හර තීරුවේ බැංකු ප්‍රකාශයේ හර තීරුවේ සටහන් වෙන්නේ බැංකු ගිණුමේ බැර තීරුවේ සටහන් වෙනවා. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න ඕන. ඔයාලගේ පෙළ පොතේ තියෙන ගණන් හොඳට අධ්‍යයනය කරන්න ඕන. මේක විභාගයේදී ළමයින්ට පැටලෙන්න තියෙන අවස්ථාවක්. ඒතර මේ ආකාරයට සටහන් කරාම 2019 මාර්තු මාසය සඳහා බැංකුව විසින් එවපු බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂයනවා රුපියල් 35000 දුවේ පුතේ. හරි. එතකොට මේකේ බලමු බැංකු ගිණුමේ ගැළපිය යුතු ඒවා නේද අපිට දක්වන්න කියලා තියෙන්නේ. ඔව්. මේ තියෙන්නේ ඔව්. සංශෝධනයේ බැංකු ගිණුම සංශෝධනය කිරීම සඳහා නැත්නම් ගලපන්න ඕනේ අයිතම සංශෝධිත බැංකු ගිණුමේ ගලපන්න ඕනේ අයිතම අහලා තියෙනවා. ඒක මෙන්න මේ ආකාරයට අපි ලියන්න පුළුවන් ඍජු පියසන රුපියල් 15000යි බැංකු හාස්තු රුපියල් 3000යි කියන එක ලියන්න පුළුවන්. ඒක නිසා ඔයාලගෙන් අහලා තියෙන බැංකු සැසඳුම් ප්‍රකාශය නෙවෙයි බැංකු ප්‍රකාශය කියන එක දුවේ පුතේ හොඳට මතක තියාගන්න ඕන. හරි. ඊළඟට අපි බලමු මේ ප්‍රශ්නෙටත් ලකුණු 12ක් හිමි වෙනවා 6 වෙනි ප්‍රශ්නෙට. මේකෙත් සියලුම කොටස් වලට ඔයාලට පිළිතුරු ලියන්න හැකි වේවි කියලා මම හිතනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ WhatsApp group එකෙන් හෝ Facebook page එකෙන් විමසන්න. හරි. ඊළඟට අපි බලමු 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 7 වෙනි ප්‍රශ්නේ විදිහට ඔයාලා දීලා තින්නේ. බොල් ණය යනු කුමක්ද? ලාභ අරමුණු කරන උගත් සංවිධාන සඳහා ආදායම් ප්‍රකාශයක් පිළිවෙල කිරීමේ අරමුණ මොකක්ද කියලා අහලා තිනවා. අපි බලමු මේක කොහොමද සටහන් කරන්න කියලා. බොල් ණය කියන්නේ ණයගැතියෙකුගෙන් අයවිය යුතු මුදලක් කුමන හෝ හේතුවක් මත නිශ්චිතවම අය කරගත නොහැකි තත්ත්වයටපත් වුවහොත් එම ණය බොල් ණය ලෙස හැඳින්විය හැකියි. ඒකට ලාභ හැඳින්විය හැකියි කියලා අපි ලියලා ලකුණු එකක් ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙට ආ කොටස ලියන්න පුළුවන්. ලාභ අරමුණු කරන උගත් සංවිධාන විසින් කිසියම් නිශ්චිත කාල සීමාවක් තුළ ඒ ලාභ අරමුණු කර නොගත් සංවිධානයේ ආර්ථික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය අතිරික්තය හෝ ඌනතාවය ගණනය කිරීම සඳහා ආදායම් ප්‍රකාශය පිළියෙල කරනු ලබයි කියලා ලියන්න පුළුවන්. හරි. ඊළඟට අපිට දීලා තියෙනවා මෙන්න මේ ආකාරයේ ගාණක්. ඒ ගාණෙන් අපි අහලා තියෙන මොනවාද? පුබුදු යෞවන සමාජයේ 2019 10/31 දින අවසන් මාසය සඳහා ලැබීම් හා ගෙවීම් ගිණුම් පිළියෙල කරන්න කියලා තියෙනවා. අපි බලමු මේ ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරන්නේ කොහොමද කියලා. ඒකේ මොනවාද? මුදල් ගිණුම පිළියෙල කරන ආකාරයටමයි ලැබීම් හා ගෙවීම් ගිණුම් පිළියෙල කරන්නේ. සියලුම ලැබීම් හරට දානවා. සියලුම ගෙවීම් බැරට දානවා. එතකොට ලැබීම් හා ගෙවීම් ගිණුම් මේ ආකාරයට පිළියෙල කරාම ආරම්භක ශේෂය අරගෙන පිළියෙල කරාම ඔයාලට එනවා රුපියල් 2500ක හර ශේෂයක් ලැබීම් හා ගෙවීම් ගිණුමේ නැත්තම් මුදල් ශේෂයක් මේක ඇවිල්ලා ව්‍යාපාරයක තියෙන මුදල් ගිණුමට නැත්තම් මුදල් පොතට සමානයි. ඒක නිසා හර ශේෂයක් එනවා. ඒක නිසා මේ සියලුම දේවල් කරනකොට ඔයාලට ලකුණු දෙකක් හිමි වෙනවා. හරි. අපි බලමු ඊළඟ කොටස කොහොමද කරන්නේ කියලා. ඊළඟ කොටස තියෙනවා මේකේ දීලා තියෙනවා ඒත් සංකගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයේ ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා අපිට හදන්න කියලා තියෙනවා. ලාභ හෝ අලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මේකත් ඉතාම ලේසි ගානක්. අපි බලමු මේක පිළියෙල කරන්නේ කොහොමද කියලා. සංකගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයේ මෙන්න මේක දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා ලියනකොට ලකුණු භාගයක් දීලා තියෙනවා. එතකොට දුවේ පුතේ මේක ඔයාලට ප්‍රකාශනයක් ආකාරයට සටහන් කරන්න පුළුවන්. නැත්නම් මේ ආකාරයට දෙපැත්තට බෙදලා ගිණුමක් විදිහට සටහන් කරන්න පුළුවන්. මම නම් කියන්නේ වඩාම හොඳ ප්‍රකාශනයක් විදිහට සටහන් කරන එක විකුණුම් ඉහළින්ම ලියලා. එතකොට මේකේ දල ලාභය එනවා රුපියල් 72000ක්. මෙන්න මේ විකිණීමට ඇති තොග පිරිවැය විකුණුම් පිරිවැය සොයනකොටත් ලකුණු දීලා තියෙනවා. මේ ආකාරයට අපිට හොයන්න පුළුවන් විකිණීමට ඇති තොග පිරිවැය රුපියල් 250000යි. මොකද ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගියාම 250000යි. එතකොට 2018 12 31 දිනට තොගේ අඩු කරාම විකුණුම් පිරිවැය 228000ක්. එතකොට 3 ලක්ෂයයි විකුණුම්. එතකොට විකුණුම් ආදායමෙන් මොනවාද? විකුණුම් පිරිවැය අඩු කරාම දල ලාභය එනවා ඔයාලට 72000ක. ඒකට වෙනත් ආදායම එකතු කරාම එනවා වෙනත් ආදායම එකතු කරන්න ඕන. හරි. අපි බලමු මේකේ වියදම් තියෙනවා බෙදා හැරීමේ වියදම් වල එකතුව 4000ක් එනවා. පරිපාලන වියදම් වල එකතුව 78000ක් එනවා. මූල්‍ය වියදම් වල එකතුව 12000ක් එනවා. එතකොට මේකේ වියදම් පැත්ත තමයි වැඩි වෙන්නේ. මේකේ වියදම් වල එකතුව 94000ක් එනවා. දල ලාභය 72000යි 2000යි. එතකොට ලද වට්ටම එකතු කරාම 74000යි රුපියල් 20000ක ශුද්ධ අලාභයක් එනවා. මේක ප්‍රාග්ධන ගිණුමට මාරු කරා කියලා ඔයාලා ලියන්න ඕනේ. මේ සියනුම ලියනේවට ලකුණු 4ක් හම්බ වෙනවා ලකුණු භාගේ මේ සම්පූර්ණ කොටසට. හරි. එතකොට මේ සංකගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි මේ සුද්ධ අලාභය දක්වනවට ලකුණු භාගයක් හම්බ වෙනවා මේ
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අදාළ දිනට කියලා ලියනවට ඒත් ලකුණු භාගයක් හම්බ වෙනවා මෙන්න මේ ව්‍යාපාරයේ මොනවාද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිරිවැය සමුචිතසය සහ ධාරණාගේ විදිහට මේ ගොඩනැගිලි දක්වනකොටත් ඒකටත් ලකුණු භාගයක් හිමි වෙනවා. ඔයාලට මේක ප්‍රකාශනයක් විදිහට හදන්නවත් ලේසි නම් ඒ විදිහට හදන්න මේ ආකාරයට හදන්න ලේසි නම් මේ ආකාරයට හදන්න ඔයාලගේ වඩා ලේසි ක්‍රමයකට ගාණ හදන්න උත්සාහ කරන දුවේ පුතේ. එතකොට මේ උපජිත විදුලි ගාස්තු බැංකු ණය පොලිත් මේ ජංගම වගකීම් යට දක්වනකොට ඔයාලට ලකුණු භාගයක් හම්බ වෙනවා දුවේ පුතේ. ඒක නිසා මේක පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමු කරන්න මේ මූල තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරද්දී. එතකොට මේ අවසාන තොගේ මේක සටහන් කරනවට ඔයාලට ලකුණු භාගයක් හම්බ වෙනවා. ඒක නිසා අමතර තොරතුරු වල තියෙන ගනුදෙනු ඉස්සෙල්ලා ගලපලා ඔයාලට මතය ඇති ගැලපුම් සටහන් ආශ්‍රිත මූල්‍ය ප්‍රකාශන වලදී ගලපලා තමයි මේක පිළියෙල කරන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මේ වගකීම් සහ හිමිකම් පැත්ත සහ වත්කම් පැත්ත එකතුන් දෙක සමාන වෙන්න ඕනේ. රුපියල් 2,37,000ක් විදියට ඒකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. නමුත් ඔයාලා මේ ගනුදෙනු නිවැරදිව සටහන් කරාට ලකුණු හම්බ වෙනවා මේකට ලකුණු 4ක්. එතකොට මේ තමයි අපි සාකච්ඡා කරේ ඔයාලගේ පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරේ. එතකොට මේ විකල්ප පිරිතුරක කියලා මේකේ දීලා තියෙනවා ඔයාලගේ ඔය අභ්‍යාස පොතේ තියෙන විදිහට මේ ප්‍රකාශනයක් ආකාරයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒක ඔයාලට පහසු විදිහකට මේ ආකාරයට ගිණුමක් ආකාරයට නැත්නම් දෙපැත්තට බෙදලා ලියන විදිහට හරි ප්‍රකාශනයක් විදිහට ලියන විදිහට හරි ඔයාලට මේක ලියන්න පුළුවන්. එතකොට මේකෙත් උත්තරේ එකම වෙන්න ඕනේ. සුද්ධ ලාභයක් එන්නේ, දල ලාභයක් එන්නේ. ඒවට ලකුණු හිමි වෙනවා ඔයාලා හරියට මේ දේවල් කරනවා නම්. ඒතර විභාගයේදී ඔයාලා මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට මුදින් අවධානය යොමු කරොත් ඔයාලට විශාල ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක නිසා දුවේ පුතේ ඒකට වැඩි අවධානයක් යොමු කරන්න. ඒතර මේ ප්‍රශ්නෙටත් ඔයාලට ලකුණු 12ක් හිමි වෙනවා. මේ කොටසෙනුත් ඔයාලා ප්‍රශ්න දෙකයි ලියන්න ඕන. එතකොට මේ අපි සාකච්ඡා කරේ ඔයාලගේ 2019 අපස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රය. එතකොට මේ විභාග ප්‍රශ්න පත්‍රයේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් හරි නැත්නම් WhatsApp group එක Facebook page එක හරහා හරි විමසන්න කියලා මතක් කරනවා. මේ 2019 පේපර් එක අපි සාකච්ඡා කරේ. ඒ නිසා දුවේ පුතේ මේ ප්‍රශ්න පත්‍ර මුදින්ම කරන්න නැවත නැවත කරන්න මේ ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්න හොඳින් කියවන්න සහ ඔයාලගේ කාලය අදාළ ප්‍රශ්න වලට සහ අදාළ බහුවර්ණ ප්‍රශ්න වලට බෙදාගන්නේ කොහොමද කියලා තීරණය කළා බෙදා ගැනීමට කටයුතු කරන්න දුවේ පුතේ. ඒක නිසා විභාගයේදී ඔයාලට විශාල ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයි. අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ අලුතින්ම ප්‍රශ්න පත්‍ර වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒක නිසා ඔයාලට මේක තාම වැදගත් වෙයි. හරි දුවේ පුතේ එහෙනම් ඔයාලට අදට සුබ දවසක්.